සාදු 2021 වසරේ 7 වෙනි මාසේ 25 වෙනිදා විපස්සනා භාවනා වැඩසටහන ශ්‍රී ලංකා වාසී ලෝක වාසී ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි දැන් මෙහිම ආමන්ත්‍රණය කළාම මේ සම්මාන මුලට දීලා තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ අර ගෞරව කියන්නේ ශාස්ත්‍රවේදී පඬිත අග්ගමහා පඬිත කියලා. ඉතින් ඔයත්තන්ට ලැබිච්ච සම්මාන මොනවද? ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක ගුණ නැසන එහෙම නෙමෙයි අනුන්ගේ ගුණගරුක වාසනාවන්තයි නිකන් පෞකාර නැහැ. හරි පින්වන්තයි නිවන් ධර්මය අවබෝධ කරගන්න ජීවිතේ යහපත්ව ජීවත් වෙන්න වාසනාවන්ත පින්වත්නි සතුටෙන් පුණ්‍ය මහිමෙන් ජීවත් වෙන පින්වතුන් දුකෙන් ජීවත් වෙනව නෙමෙයි අතිශයින්ම සතුටින් බුදුහාමුදුරුවෝ වැඩ හිටිය වගේ මහරහතන් වහන්සේලා වැඩ හිටිය වගේ උන්වහන්සේ අතිශයින්ම පුණ්‍යවන්තයයි අතිශයින්ම ප්‍රසාදනීයයි අතිශයින්ම ප්‍රීතිමත් ජීවිත ගත කරපු අය තමයි බුදුරජාණන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. කොසල් රජුරුවෝ වරින් වර කියනවා අනේ අනිත් පූජකයෝ නම් උදේට දැක්කහම දවසම කාලකන්ණි වෙනවා වගේ අලු නාගෙන කුණු කෙල පෙරාගෙන කෙහි රැලි එතිලා තියෙන්නේ. ඉතින් උදේට දකින්නටත් අපි කැමති නෑ. ඒ උනාට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ පුන් සඳ වගේ බබලනවා. පිරිපුන් හඳ වගේ වෙසප්පෝයට පෑවු සඳ වගේ බබලනවා. දැක්කාම හරි ප්‍රියමනාපයි දවසට ලොකු ආලෝකයක් දෙනවා කියනවා. ඉතින් එතුමා කිව්වේ නෑ මුන් කාමසුකල්ලිකානු යෝගයේ ඉන්නෝ මේ අර අනිත් අය තමයි සිල්වත් මුම්මා කාලගන්නේ කිව්වේ නෑ. ඊටාම සන්තෝෂ වුණා මේ ප්‍රේමනාපව ඉන්න එකට කියලා. ඉතින් මමත් මේ කිට්ටු අයටත් කිව්වා මං උදේ පාන්දරට එළියටවත් බහින්න නැත්නම් ඔයගොල්ලන්ට මුලිච්ච වුණොත් එහෙම දවස් අප්සෙට් යනවනේ ඒකයි කියලා. ඊට පස්සේ ඒක මහත්මයෙක් කිව්වා අනේ නෑ ඔබ වහන්සේ දැක්කම අපිට හරි වාසනාවක් හොඳයි මේ ඔබ වහන්සේ දකින්න පුළුවන් නම් ඔබ වහන්සේ මොනතරම් සාර්ථක කෙනෙක්ද ආධ්‍යාත්මිකව සාර්ථකයි භෞතිකව බැලුවත් ඔබ වහන්සේ හරි සාර්ථකයි කියලා කිව්වා. ඉතින් ඒ නිසා සාර්ථක මිනිස්සෙක් දැක්කම සාර්ථක වෙනවානේ. ඒ නිසා ඔබ අනුගමනය කරන්න ඕන අසාර්ථක භික්ෂුවක්වත් අසාර්ථක ගිහියෙක්වත් නෙමෙයි. එයා සාර්ථක කෙනෙක් වෙන්න ඕන. සාර්ථක කෙනෙක් වෙන්න ඕන. ඍණාත්මක මනසක් තියෙන කෙනෙක් අනුගමනය කළොත් ඔබත් ඍණාත්මක වෙනවා. ඒ නිසා ගුණාත්මක මම ධනාත්මකත් නෙමෙයි මම ගුණාත්මක ධර්මකාමී බවක් තියෙන්න ඕනේ. ගුණගරුක භාවයක් තියෙන්න ඕන. එහෙනම් ඒ ගුණාත්මක ධර්මය අපි අනුගමනය කරන්න සූදානම් වෙමු. පින්නතුන් කනගාටුවර කනස්සල්ලටපත් වෙනවා ඇති. ඇයි අනේ මට මේක අවබෝධ වෙන්නේ නැත්තේ කියලා. ඒකත් හොඳයි. ඒකත් Tamanට ජය ගන්න එන එක බාධකයක් සම්දිස්ථානයක්. ඒක ලොකු බාධකයක්. දැන් ඒකත් බිඳ ගන්න ඕන අපි. තේරුණා නේද? Taman උත්සාහ කරලා ඇයි මට අවබෝධ නොවෙන්නේ කියලා ප්‍රශ්නාර්ථයක් ඇයි මට අවබෝධ නොවෙන්නේ කියන ප්‍රශ්නාර්ථයක් දෙනවා. ඒක හොඳ අභියෝගයක්. හැබැයි ඒ වයින් වැටෙන්න හොඳ නැහැ. තේරුණානේ? ඒවෙන් අපි නැගිටින්න ඕන. ඒවෙන් අපි ශක්තිමත් වෙන්න ඕන. නෞකාවක් යන ගමනේ මහා සුලිසුලන් වලට උනත් අහු වෙන්න පුළුවන් වගේ අපිත් මේ නිවන් ගමනේ යද්දී විවිධ කරදර බාධක කම්කටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකත් එක අවස්ථාවක්. එමනම් තව වීරය කරන්න ඕන, තව ප්‍රඥාව අවදි කරන්න ඕන, තව සිහියෙන් කටයුතු කරන්න ඕන, තව ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන, තව සියුම් ලෙස ධර්මය දෙස බලන්න ඕන, ධර්ම සාකච්ඡා කරන්න ඕන.
නොසැලෙන වීරියෙන් යුක්තව පදං වීරියෙන් යුක්තව මම මේක අවබෝධ කරනවා හැරෙන්න වෙන පිළිතුරක් නෑ කියන තැන තමන් ඉන්න ඕන. ඒ සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව ඒ තමන්ගේ අභිප්‍රාය බිඳින්න මේ ලෝකේ කිසිම බලවේගයකට ඉඩ නොතබා මං කටයුතු කරනවා කියන தත්ත්වයට එන්න ඕන. අන්න එකට කියනවා පදං වීරිය. ඔබට තියෙනවද පදං වීරිය? පදං නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔය පදං ඇයි කියන්නේ? දැන් යකඩයක් තල්ල මොකද්ද අපි කරන්නේ? ඒකට කියනවා පදං කරනවා. පදං වුණාම තියෙන බලය මොකද්ද? ඒක ශක්තිමත්. ඔය පිහියවල් එහෙම හදන්නේ හොඳටම පදං කරලා. නැත්තම් මොකට හරි ගැහුවාම නැවෙනවා. හොඳටම පදං වෙච්ච එක ලේසියෙන් තුඩක් නැමෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ පදං කියලා කතා කරන්නේ. ඒකයි. ඒ නිසා හොඳට මේ පදං කරගන්න ඕන, ශක්තිමත් කරගන්න ඕන, වීරිය, බලය, ශක්තිය තියෙන්න ඕන. ආසන්නව ගොඩක් දෙනෙක් ඉන්න. දැන් අපිට ඇයි මට මේ අවබෝධ වෙන්නේ නැත්තේ කියන කලකිරීම ඇති වෙන්නේ තරමක් කෙනෙකුට ළඟා වුණාමත් වෙන්න පුළුවන්. ගොඩාක් ළඟා වුණාම ඒ කියන්නේ ගොඩක් වීරිය කරලා ගොඩක් මහන්සි වෙලා තියනවා කියන කෙනුත් ඒක අර්ථවත් වෙනවා. ඒ කියන්නේ මං සෑහෙන කැපවීමක් කළා තාම මට ප්‍රතිඵලයක් නැහැ කියන එක. ඒක අදහස් වෙන්නේ කැපවීම ගොඩක් කළා තියනවා කියන එක. හැබැයි මොනම හරි හේතුවක් නිසා ලැබෙන්නේ නැහැ. දැන් ඔය නිලතලත් එහෙමනේ. මෙතෙන්ට ඇවිල්ලා මේ රටේ ඉන්න ප්‍රධාන නිලතල දරන එක්කෙනෙක් දෙන්නෙක් මට කියලාත් තියෙනවා ආමුදුරෝනේ මෙච්චර මම සුසුකම් පූර්ණේ කරලා තියෙනවා මට මේක හම්බෙන්නේ නැහැ. මගේ ඇත්තන්ට පැහැදිලි කරලා දුන්නා හරි ඔයගොල්ලෝ කොහොම මේ සුදුසුකම් නම් පූර්ණේ කරලා තියෙනවා. හැබැයි මෙන්න මේ දේවල් නිසා ඔබේ සුදුසුකම් දිය වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ දේවල් ඉගෙන ගන්න, මෙන්න මේ වගේ දේවල් පුරුදු කරන්න, මෙන්න මේ වගේ කටයුතු කරන්න කියලා තියලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඒව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අර කලයට කොච්චර වතුර පිරෙව්වත් වැඩක් නැහැ නේ. ඒක කොහෙන් හරි හිල් වෙලා නම්. ඒක paludu වෙලා නම්. ඉතින් සමහර අය මේ නැහෙනවා අනේ මං වතුර පුරවනවා කලේ පුරවනවා හැමදෙර පිරෙන්නේ නැහැ නේ. එයා පුරවන එක විතරයි ඔහේ කරන්නේ. ඒ කොහෙන් හරි හිල් වෙලා තියෙනවද කියලා බැලුවේ නෑ. ඕන ටික වෙලා වගේ අද්දි තමයි මෙයාට තේරෙන්නේ මේ කලේ හිල් වෙලා. ඒ කියන්නේ පැල්මක් ඇති වෙලා Tamanට ඒක පෙන්නේ නැහැ එකපාරට. නමුත් ඒ Taman පුරවන ජලය ගලාගෙන යනවා. ඒ නිසා Tamanගේ මේ ඇති කරගන්න දහම් කුසලයක් කොයි බහරි තැනක paluddක් තිබුණොත් මොකද වෙන්නේ? ඒ වගේ හිල් වෙලා යනවා. ඒ වගේ හිල් වෙලා යනවා. ඉතින් ඒ නිසා paludu වෙලා තියෙන්නේ කොහෙද කියලා පොඩ්ඩක් බලන්න ඕන. අපේ සමහර අය අපේ මනස paludu කරනවා ඇවිල්ලා. තේරුණා නේද? paludu කරනවා. ශ්‍රද්ධාව paludu කරනවා, වීරිය paludu කරනවා, අපේ ප්‍රඥාව paludu කරනවා. කට්ටිය කියන ඇවිල්ලා එහෙම කළාම සැක සංකා ඇති කරනවා. ඒව තමයි paludu කිරීම. සමහර අය ඇවිල්ලා paludu වහනවා, ශක්තිමත් කරනවා. සමහර අය ඇවිල්ලා paludu කරනවා. නැද්ද? එහෙම කරනවා ඇවිල්ලා. දැන් අපි ධර්මය අහගෙන යන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මං කෙරේ අසද්ධාව ඇති කරනවා යාට. ඊට පස්සේ එතන වතුර ගලනවා. ඉතින් අසද්ධාව වුණාම අර එන ධර්මය හැමතිස්සෙම අර ගැඹුරින් ਵਿਚාරපු එක මේ යකා බොරුවක් කරන්නේ. මොකක් හරි කපටිකමක් කරන්නේ කියලා වගේ අර නිකන් සැකයෙන් බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හරියට ධර්මයකට වෙන්නේ නැහැ. ඒව නැත්තම් තමන්ගේ වීරිය paludu කරනවා. මෙතන වැඩක් නැහැ, අතන හොඳයි, මෙතන හොඳයි, හරේ හොඳයි, මෙහෙ හොඳයි. කියනවා. එතකොට අර දෙපැත්තේ කකුල් දෙක තියාගෙන වගේ. ඒ යනවද, මෙහෙ යනවද, කොහේ යනවද නිකන් අතරමං වෙච්ච මිනිස්සෙක් වගේ. දැන් යම්කිසි පාරකට ගිහිල්ලා අපි පුජ්‍යලියෝ පස් දෙනෙක්ගෙන් පාර අහනවා. පස් දෙනා පස් ආකාරයකට කියනවා මාර්ගය. ඔබට අනුරාධපුරේ යන්න පස්මන් අන්දියක් හම්බුණා. ඔබට මේකේ බෝඩ් තිබිච්ච ඒවත් නැහැ, මොකවත් නැහැ. ඉතින් අපි මිනිස්සුયો පස් දෙනෙක්ගෙන් අහනවා මේ සැකේට මෙයාගෙන් අහනවා ආයි තව එක්කෙනෙක්ගෙන් අහමු කියලා අපි ආයි අහනවා. ඔහොම ආද්දි මේ පස් දෙනා පස් ආකාරයකට කියනවා.
ඔබ මොකද කරන්නේ? එක්කෙනෙක් කියනවා අර ඉදිරිපස පාරේ යන්න, අනිත් එක්කෙනා කියනවා වම්පස පාරේ යන්න, අනිත් එක්කෙනා කියනවා දකුණුපස පාරේ යන්න, අනිත් කෙනා කියනවා තව පාරවල් වලින් යන්න කියලා. ඔබ මොකද කරන්නේ? දැන් කල්පනා කරලා බලන්න. උත්තරයක් ගන්න. 5 දෙනෙක් කිව්වා මාර්ග 5ක් කිව්වා. ක්‍රම කියන්නේ සාමාන්‍යයෙන් තෝරගන්න තියෙන ක්‍රම. එකක් අපිට තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අය අතරින් පාර කිව්වේ එක්කෙනෙක් පොලිස් නිලධාරියෙක්. අපිට ටිකක් හිතෙනවා පොලිස් නිලධාරියෙකුගේ පාර හරි වෙන්න පුළුවන්. මොකද හේතුව එයා ටිකක් ගරුකටයුත්තේ රාජ්‍ය නිලධාරියෙක්. ඒ වගේම එයාට එහෙම අපිට පාර වරද්දන්න ඕනත් නැහැ, මුලා කරන්න ඕනත් නැහැ කියලා හිතෙනවා. නමුත් ඒ කිව්ව විදිය හරිය නැත්නම් අපි එක්කෝ ඒ පළාතේ ගැමියෙක් හුරු පුරුදු කෙනෙක් හිටියා. එයා කියපු විදිය බාර ගන්න පුළුවන්. ඒව නැත්නම් ඒ පැත්තටම යන තව වාහනයක් වගේ අනුරාධපුරේ කියන යනවා වගේ පොල් මලක් ගහගෙන යන වාහනයක් වෙච්ච නිසා ඒගොල්ලොත් අනුරාධපුරේ යන්නේ. ඒ නිසා මේ මිනිස්සුත් ඒ පාරේ ගියේ අපිත් එහෙනම් යන්න පුළුවන් කියලා විශ්වාස කරන්නත් පුළුවන්. ඉතින් විවිධ හේතු අපි බලපවත්වනවානේ. කෙනාගේ හැටියට, ස්වරූපයේ හැටියට, අවස්ථාවේ හැටියට තියෙනවා. ඒ එකක්වත් නැත්තම් ඔය එකක්වත් නැත්තම් මාලිමා යන්ත්‍රයක් තියෙනවා නම් පොඩ්ඩක් ඒකෙන් හරි බලලා මේක මේ අනුරාධපුරයේ තියෙන සාමාන්‍ය මෙන්න මේ පැත්තට වෙන්න කියලා ඒකෙන් තීරණය කරන්නත් පුළුවන්. මේ පාර වෙන්න ඕන, ඒකට භාවිතාව වෙන්න ඕන පාර කියලා හිතන්නත් පුළුවන්කම තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා. ඉතින් GPS වගේ තියෙනවා. දැන් ඒවත් භාවිතා කරලා හොයා ගන්නත් පුළුවන්කම තියෙනවා. මෙන්න මේක තමයි පාර කියලා සොයා ගන්නට පුළුවන්. මෙන්න මෙතෙන්දි තමයි අපි නුවණ අවදි කරන්නේ විවිධ අන්දමින් ධර්මයේ පිළිබඳව සොයා බලන්න. ඒ නිසා මෙන්න මේ විදියට පින්නතුනේ තමන් යන මාර්ගය කුමන හෝ ආකාරයකින් නිවැරදිව හඳුනා ගැනීමේ කුසලතාවය සැක දුරු කරලා හඳුනා ගැනීමේ කුසලතාවය තමා සතු වෙන්න ඕන. තේරුණා නේද? ඒ නිසා මොන හාමුදුරුව ළඟ ගිහිල්ලා කන තියාගෙන හිටියත් එහෙම නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. තමන් ශක්්‍යතාවය කුසලතාවය ඇති කරගන්න නැත්නම් සම්මර්ෂණය ඇති කරගන්න නැත්නම් දකින්න බෑ. දැන් සමහර අය ඕන තරම් ඉන්නවා. ස්වාමින් වහන්සේලා මාරු කර වටේම අහනවා. වටේම ගිහිල්ලා ආයි මෙහෙ එනවා. ඒකත් ලොකු දෙයක්. මොකද හේතුව අර සැක සංකා ඔක්කොම දුරු වෙනවනේ. මට හම්බෙච්ච හොඳ ධර්මය තේරුම් ගන්න උදවිය හිටියනම් ඒ උදවිය හැම තැනම ගියපු අය. ඒ අයගේ සැක දුරු කරන්න මට හරි ලේසි. මොකද හේතුව ඒ ඇත්ත ටිකක් හැම තැනම දන්න නිසා මේ වචනේ තියෙන බර හොඳට අඳුරනවා. නැත්තම් හිතන්නේ මේ හාමුදුරුවෝ පොඩි මේ හාමුදුරුවන්ගේ තාම වයසක පාටකුත් පේන්නේ නැහැ. මේමයි ඉතින් ඒ නිසා මේක මේ වචනේ එච්චර බරට ගණන් ගන්න. තේරුණා නේද? වචනේ බරට ගණන් ගන්න. අව탁සේරු කරනවා. එම නිසා හොඳ අවදියෙන් හොඳ සිහි බුද්ධියෙන් විචාරශීලී බුද්ධියෙන් ධර්මය අසන්න හොඳ අවදියක් ඇති කරගන්න ධර්මයේ දෙස බලන්න යෝ ධම්මං පස්සති බුදුහාමුදුරු මතක් කරේ ඒකනේ. අද කාලේ ඉන්න සමහර බෞද්ධයෝ බුදුහාමුදුරු දිහා බැලුවනම් ඒ කාලේ තිබුච්ච දැඩි වෘත න්‍යායන් එක්ක ගලපලා බලලා බුදුරජාණන් වහන්සේ අතිශය කාමසුකල්ලි ගන්න යෝගෙන් ජීවත් වන්නෙක් හැටියට සලකා අනිවාර්යෙන් ධර්මයෙන් බැහැර වෙනවා. මොකද හේතුව ඔය ජේතවනාරාමයේ කියන තොරණ හදලා තියෙන්නේ මැණික් ගල් ඔබ්බවල. ඒ වගේම පාෂාණමය මැණික් ගල් වලින් තමයි පාරට ගල් අල්ලලා තියෙන්නේ. මැණික් ගල්.
පාරේ අල්ලලා තිබිලා තියෙන්නේ පාෂාණ මේ මැණික් ගල් වර්ග තියෙනවනේ පාෂාණ ගල්. ඒ ගල් වලින් තමයි මේ ඔය ජේට් වගේ ගල් වර්ග. ඒ ගල් තමයි අල්ලලා තියෙන්නේ පාර දිගටත් අල්ලලා තිබිලා තියෙනවා කියන්නේ. ඒ වගේම වහලට සෙවිලි කරලා තියෙන්නේ සඳුන් දැවයයි. සඳුන් දැවෙන් තමයි ඔය තියෙන පරාලයව මෙව දාලා ලස්සන මේව කරලා තියෙන. ඒ කියන්නේ සුවඳ කුටිය. ගඳ කෙලිය කියලා නේ කියන්නේ. සුවඳ කුටිය. අද එහෙම හිටියොත් එහෙම මොකද කියන්නේ? අද එහෙම හිටියොත් පුදුම සැපක් විඳින්නේ පේන්නේ නේ. දිව්‍ය මාලිගාවක් වගේ එතෙන්ට ගියාම සුවඳ ගහන්නේ. සුවඳ තෙල් වලින් පහන් පත්තු කරලා තියෙන්නේ. සුවඳ හමනවා. සුවඳවත් කරනවා, පිරිසුදු කරනවා. ඉහළම ගණේ පාපිසි. අපි මේ දාගෙන ඉන්න වගේ පොඩි පාපිසි නෙමෙයි. ජේත කුමාරයා පාපිස්සක් අරන් ඇවිල්ලා තියෙනවා දාන්න. බිමට දාන්න. තේරුණා නේද? ඒක විවෘත කරන දවසේ මේ කතාව මම කියන්නේ. එයා හොයනවලු මේ ජේත කුමාරයාගේ පාපිස්ස කොහාටද දාන්න ඕන කියලා අහුවාම අනේ පිට සිටුතුමා කිව්වා ජේත කුමාරයා ඔයා දාන්න කැමති තැනකට දාන්න. පාට අයිති. හැම තැනටම යනවලු පාපිස්සත් අරගෙන දාන්න මෙතන හොඳයිද කියලා බලන්න. ඒ හැම තැනම Taman ජේත කුමාරයාත් නිකන් යත් කුමාරයෙක්නේ පොඩි පාපිස්සක් නෙමෙයිනේ ටිකක් ලොකු එකක් අරන් ඉන්නේ නැතිනේ. එයාගෙන ආපු එකට වඩා හොඳ පාපිස්සක්ලු තියෙන්නේ හැම තැනම. දැන් බුදුහාමුදුරන්ගේ පුටුවට දාලා ළඟ තියෙන පාපිස්සත් එයාගෙන ආපුට වඩා ඉස්තරම්. ධර්මශාලාවට ගොඩ වෙන තැන තියෙන පාපිස්සත් ඊට වඩා ඉස්තරම්. ඔය වශයෙන් හැම තැනම බලද්දී හැම තැනම ඉස්තරම් පාපිසි තියෙනවලු. අවසානයේ මොකද්ද කරේ? මෙයාගේ පාපිස්ස අර පය හේදුවාම කකුල් දෙක පිහදා යන මට්ටමට අපි අර රෙදි කෑල්ලක් වගේ දාන්න එකක්. අන්න එතෙන්ට දාන්න උනාලු. එතකොට හිතලා බලන්න මොන තරම් අග්‍රගන්නේ පාපිසිම තිබිලා තියෙනවද? අපි දැක්කනම් හිතන්නේ මේ යකාට තියෙන සැප. මෙච්චර ලොකු ඒවා අපිටවත් නැති ඒවා. අපිටවත් නැති ඒවා. මේ සංඝයා වහන්සේලා භාවිතා කරන්නේ මුන් සංඝයා වහන්සේලාද? මේ අපේ ඒවා කනවනේ කියලා හිතෙනවද නැද්ද? හිතෙනවා. නමුත් සද්ගුණවත් කෙනා හිතන්නේ අපිට වඩා හොඳ දෙයක් බුදුහාමුදුරන්ට තියෙන්න ඕන. ඒ අනේ පිටු සිටුතුමා හිතන්නේ කොහොමද? මම කකුලට දාන පාපිස්සට වැඩි දෙයක් උතුම් එකක් මගේ බුදුහාමුදුරුවෝ භාවිතා කරනවා. මට නැත්තම් ඊට වඩා වටින එකක් පාවිච්චි. අපේ ගිහියෝ හිතන්නේ අපි තමයි සැපෙන් ඉන්න ඕන. සංඝයා වහන්සේලා අඩු වේවා, පොඩි ඒවා, චූටි ඒවා තමයි පාවිච්චි කරන්නේ. මට කීප දෙනයි කියලා තියෙන්නේ ස්වාමින් වහන්සේ අපි පාවිච්චි කරනවට වඩා ලොකු වාහනයක් ඔබ වහන්සේ පාවිච්චි කරන්න ඕන කියලා. බොහොම ටික දෙනයි. අනිත් අය කියලා තියෙන්නේ උට තියෙන සැප අපිටත් වඩා ලොකු ඒවා පාවිච්චි කරන්න කියලා තමයි ටිකක් දෙනෙක් කියලා තියෙන්නේ. ඒකෝට සත්පුරුෂයෝ හම් වෙච්ච අවස්ථාවල කියන්නේ අපිට බෑ අපේ හාමුදුරනේ ඔබ වහන්සේට වඩා ලොකු එකක් පාවිච්චි කරන්න. අපිට තියෙන ආදර්ශය ස්වාමින් වහන්සේ අපිට වඩා ලොකු එකක් පාවිච්චි කරන්න. මං කිව්වා මිනිස්සු බනිනවා මේ පොඩි කබල් කාර් එකක් පාවිච්චි කරන්න ඕන කිව්වහම මේ නෑ අපිට ලොකු වාහනයක යන්න බෑ ඔබ වහන්සේ පොඩි එකක යද්දී අපිටත් ටික ලොකු එකක යන්න ඊටත් වැඩි හොඳ එකක් අපේ හැමදෙරු වඩින්න ඕන. ඉතින් එහෙම සත්පුරුෂ සිතුත් තියෙනවා. ඒ ඇත්ත තමයි දකින්න උදවිය. ධර්ම මාර්ගයේ දකින්න උදවිය. ඒ ඇත්ත මේ යකඩ කෑලි වල, පාපිසි වල, ගොඩ නැගිලි වල, කොන්ක්‍රීට් වල වටිනකම් දකින්නේ නෑ. අර හිඟන්නොන්ට තමයි ඕව පේන්නේ ලොකුවට. යකඩ කෑලි හරි ලොකුයි. ටයර් කෑලි හරි ලොකුයි. ඒවා හරි වටිනකමක් තියෙනවා. ඒවා තිබුණත් ඒවා නැති වුණත් බුදුවරෝ වයි වටිනාකමක් දකින්නේ නෑ. ආර්ය ශ්‍රාවකයෝ වයි වටිනාකමක් දකින්නේ නෑ පින්වත්නි. තේරුණා නේද? ඒ පාපිස්ස රත්තරන් පාපිස්සක් වුණත්, ඒකේ රෙදි පාපිස්සක් වුණත්, ඒකේ වටිනකමක් දකින්නේ නෑ ධර්ම අවබෝධය කළා ගත්තට පස්සේ. ඒක සම්මුතියක්. ඒවා යකඩ කෑලි, ඒවා රෙදි කෑලි, ඒවා මේ ලෝහ වර්ග විතරයි. ඒ නිසා පහළ බුද්ධීන් තියෙන මිනිස්සු තමයි ඔය වගේ ගණනයන් වලට, ඔය වගේ මතයන් වලට, ඔය වගේ පළුදු කිරීම වලට ඔබේ සිතපත් කරන්නට උත්සාහ කරන්නේ කාලකන්ණි. දැන් අපි ධර්මය අහන්න ගියපු ස්වාමින් වහන්සේලාත් උන්වහන්සේ දිහා බැලුවම උන්වහන්සේ ලස්සන මල් වවාගෙන හිටියා. ලස්සනට කුටිය හදාගෙන තිබුණා.
ලස්සනට උන්වහන්සේගේ කාමරේ කම්පියුටර් එකක් තිබුණා, ටීවී එකක් තිබුණා. ඉතින් කවුරු හරි හිතුවා නම් එහෙම මේ හාමුදුරුවෝද නිවනම් මාර්ගඵලයක් දැකලා තියෙන. මේ පේන්නේ ටීවීත් බලනවා, කම්පියුටර් එකකුත් තියෙනවා. කාමරේ මේ හොඳ කැරකෙන පුටු වල වාඩි වෙලා ඉන්නේ මේ සංඝයා වහන්සේ නිවන් දැකපු කෙනෙක් නෙමෙයි කියලා අපි හිතන මට්ටමේ දුෂ්ට මනසක් තිබ්බනම් මොකද වෙන්නේ? අපි යෝ කොහේ හරි හිඟන්නේ බණ කියන තැනක් හොයාගෙන යයි ඉතින්. එහෙම හිතන්න, එහෙම හිත කඩන්න පුළුවන් මට්ටම ඒ ප්‍රාථමික තලයක නෙමෙයි අපි හිටියේ. අපිට තිබුණා ඊට වඩා ප්‍රබුද්ධ අන්දමින් ජීවිතේ දකින විශිෂ්ට ඥානයක් තිබුණා. ආන්න ඒක නිසා ඔය පොඩි මිනිස්සුන්ට එක කයි කතන්දර කියන උන්ට කඩන්න ඉඩ තිබ්බේ නෑ අපේ මනස. මොකද හේතුව අපේ මනස පදං වීරයෙන් යුක්තයි. පැහැදිලිද? පදං වීරයෙන් යුක්තයි. ඒ තරම් පදම් වීරයක් තිබුණා. ඒවෙන් කඩන්න බෑ. ඒක කඩන්න බෑ. ඒක බින්දින්න පුළුවන් කමක් තිබුණේ. ඒ නිසා ඔබ බලන්න තුරුණුවන් කෙරෙහි ඔබේ සිත කොයි විදියට කිව්වොත්ද කඩන්න පුළුවන් කියලා බලන්න. මට නම් මගේ ගුරුවරු කෙරෙහි මොනම විදියකින්වත් කඩන්න බෑ. තේරුණා නේද? ඒකට කියනවා අවෙච්ච ප්‍රසාදය. අවෙච්ච ප්‍රසාදය. ඒ කියන්නේ මගේ ගුරුවරයා අන්න ඊයේ පොළොව හොර තැඹිලි ගැඩුව එහා පැත්තේ ගහට නැගලා කියලා කිව්වොත් මං හිතන්නේ ඔය ඇතුළ මං කැඩේ කියලාද? මං හිතන්නේ අත්‍යවශ්‍යයකට උන්වහන්සේට මොකක් හරි අසනීපයකට හරි එහා පැත්තේ ගහට නැගලා පොළොට මේ කුරුම්බ ගෙඩියක් කඩා ගන්න නැති කියලා ඇත්තම වීඩියෝ කරලා පෙන්නනොත් මං හිතන්නේ උන්වහන්සේ සත්භාවයෙන් කඩා ගන්න නැති එක ඉති ප්‍රශ්නයක් නෑ ඒක. ඉතිපස්සේ යන්නේ. මොකද ඒ රටාව මම දන්නවා. උන්වහන්සේ ඒ කියලා කියන්නේ තැඹිලි ඒ ගෙඩියක් කඩා ගන්න එක නෙමෙයි. තැඹිලි මේ අක්කරයක් සල්ලි වලට ගන්න පුළුවන් ආඳුරු කෙනෙක් ඒ නිසා තැඹිලි ගෙඩියක් කඩුවට ඒක ප්‍රශ්නයක් නෑ. මේ මිනිස්සුන්ට ඕන නම් තැඹිලි අක්කරයක් අරන් දෙන්නත් ඉඩ තියෙනවා කියලා. ඉතින් අර ඒ වගේ අපි හරියට පරිස්සම් වෙන්න ඕන. හරියට තේරුම් කරගන්න ඕන. මොකද්ද මේ தત્ත්වය කියලා අපි තේරුම් ගන්න පළල් බුද්ධියක් තියෙන්න ඕන. නිසා එච්චර ශක්තිමත් මනසක් තමයි ජීවිතේ ධර්මය දකින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපහදවන්න උත්සාහ කරනවා එක එකයි. ධර්මයේ දැක්ක කෙනෙකුට බුදුන් නොබුදුන් කියලා කියන්න අපහදවන්න බෑ. නැත්තම් සමහර උදවියට අපහැදීම් ඇති කරලා තියෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි කොහොමද දන්නවද? පොඩි ළමයෙක්ගෙන් අහනවලු තාත්තා ඔයාගේ දාලා ගියොත් පොඩි කාලේ හොඳයිද ඔයාව? ඊට පස්සේ කියනවා නෑ. නෑ කියලා කියනවා. එහෙනම් බලන්න මේ බුදුහාමුදුරු පොඩි කාලෙම රාහුල කුමාරයා දාලා ගියා. එයා නරකයි නේද? කිව්වා ඔන්න අපහදවන්න හදනවා. යසෝදරාවිය දාලා ගියා. නරක වැඩක් කරලා තියෙන්නේ කියලා කිව්වාම අපහදවන්න try කරනවා. ඉතින් සමහර අය අපහැදෙනවා. ඊට පස්සේ මටත් ඕක කිව්වා ඇවිල්ලා එක මහත්මයෙක් වෙන ආගමක එක්කෙනෙක්. මම ඉතින් එයාට කිව්වා ඉතින් අවසානයේ කොහෙද හිටියේ රාහුල කුමාරයා යසෝදරාවියයි කියලා. ඔයා දන්නවද කියලා ඇහුවා. නෑ කිව්වා. මං කිව්වා බුදුහාමුදුරු ළඟ. එතකොට දාලා ගියා නම් එතන ඉන්න විදියක් නෑනේ. ඒ නිසා දාලා ගියේ නෑ. මේ තාත්තලා අර රස්සාවකට යනවා වගේ අවුරුදු 5කට 6කට දරුවෝ වෙනුවෙන් මේ ගවේෂණයකට ගියා සියලු දෙනාටම පිහිට වෙන්න. සියලු දෙනාටම පිහිට වුණා ඇවිල්ලා ආපහු. තමන්ගේ මෑණියන් වහන්සේට, පියාණන් වහන්සේට, තමන් හිටපු ස්වාමි දියණියට, දරුවට, ලුමහත් ඥාති ප්‍රජාවට, ලෝකෙටම පිහිට වෙන ආධ්‍යාත්මික දෙයක් සොයාගෙන ඉන්න වනගත වුණා මිසක් දාලා ගියා නෙමෙයි. දාලා ගියත් නෙමෙයි, හොරෙන් ගියත් නෙමෙයි. ඒක බොහෝ කාලයක් තිස්සේ සාකච්ඡා කරගෙන හිටපු ගමනක්. සංසාරේ ඉඳලා ආපු පුරුද්දක්. ඒක නිසා එහෙම මේ චේතනාවෙන් කාටවත් අහිතක් කළා, අනර්ථයක් කළා, රැකවරණය නැති කළා, කන්න බොන්න ඉන්න තැන නැති කළා, හිඟමනට දාලා ගියා හැම නෙමේ. සියලු රැකවල් ආරක්ෂාව තීද්දි සියලු ආරක්ෂාවන් සපයල සියලු දෙනාට මේව බලා ගන්න කියලා උන්වහන්සේ මේ ආධ්‍යාත්මික ගමනට ගියා. ඒ නිසා අපහදවන්න බෑ. ඊළඟට ධර්මයේ ගැන අපහදවන්න උත්සාහ කරනවා. මා ළඟ වෙනතුනේ තිබුණ නැහැ. කවුරු හරි කියන්නම් වාලේ පිළිගන්නා වූ දහමක්වත්
කවුරු හරි කියන්නම් වාලේ ප්‍රතික්ෂේප කරන්නා වූ දහමක්වත් මන් ළඟ තිබුණේ නැහැ. දැන් ඇත්තෙත් නැහැ, තව ඉදිරියට හටගන්නෙත් නැහැ, තිබුණෙත් නැහැ. මොකද්ද තිබුණ නැත්තේ? දැන් මට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ආවල් හාමුදුරු රාජ මහා අමාත්‍යවරු බණ කියන බණ ධර්ම අහන මෙච්චර පටන් තියෙන හාමුදුරු ඒ හාමුදුරු කියන දේවල් විශ්වාස නැද්ද කියලා අහුවා. මං කිව්වා එහෙම මට මේ හාමුදුරන්ට කොච්චර පටන් තිබුණත් මට වැඩක් නැහැ. මට දැනෙන දහම මම පිළිගන්නේ. ඒ නිසා මට දැනෙන්නේ ඒ දේ කියන්න ඕන. මගේ තර්ක බුද්ධියට ඒක තේරෙන්න ඕන. මට පැහැදිලි වෙන්න ඕන. නැත්තම් මම ධර්ම මතේ මම කියනවා. එහෙම නැතුව කියන්නම් වාලේ මට බාර ගන්න බෑ. හැබැයි නිකම්ම අමුඩියක් ගහගෙන ඉන්න මිනිස්සෙක් හරි දේ කිව්වොත් මට ඒක දැනුනොත් ඒක විද්‍යාත්මක භාවයේ තේරුනොත් යථාර්ථක භාවයේ තේරුනොත් ප්‍රත්‍යක්ෂ භාවයේ තේරුනොත් මම ඒක අමුඩේ ගහගෙන ඉන්නවා කියලා ප්‍රතික්ෂේප කරන්නේ නෑ. එයා පඬිත කතා කරනවා කියලා එයා විවේචනය කරන්නේ නෑ. මෙන්න මේක තමයි ආර්ය ශ්‍රාවකයන්ගේ ආර්ය මාර්ගය යන අයගේ හැටි. දැන් සරියුත් මහරහතන් වහන්සේ පොඩි කෙනෙක් කියලා දෙයක් කිව්වත් හරිද පිළිගත්ත කියලා පින්නතුන් අහලා තියෙනවනේ නේ. අර ඒ වගේ එතකොට තත්වයේ බලලා, හාමුදුරු බලලා, කෙනා බලලා, ස්වરૂපේ බලලා, ඉන්න තැන බලලා, ප්‍රසිද්ධිය අප්‍රසිද්ධිය බලලා එහෙම දේවල් පිළිගන්න එපා. ඒව කරනවා නම් ඒගොල්ලෝ බුද්ධිහීන උදවිය. ඇයි මේ ටික මම මුලින් මතක් කරේ? මේ පදං වීරය කියලා කියන්නේ ඔන්න ඔය ඔක්කොම ශක්තිමත් වෙලා එනකොට තමයි පදං වීරය කියන්නේ ඔන්න ඔතෙන්ට. නැත්තම් පදං නෑ. නැත්තම් පදං නෑ. ශක්තිමත් නෑ. ඉතින් ශක්තිමත් නැතිව ධර්මයට මුහුණ දෙන්න යන්න එපා. ඒකට හරියට යුද පුහුණුවක් නැතුව දවස් 45ක් පුහුණුවක් දීලා හමුදාවට දාන කොල්ලන්ට වෙන දේ තමයි වෙන්නේ. අපි ඒ කාලේ කිව්වනේ බොයිලර්ස්ලා මොකද්ද කියලා කිව්වා ඒ හමුදාවේ කොල්ලන්ට. මොකද දවස් 45ක් පොඩි පුහුණුවක් දීලා ඉවරලා යුද්ධයට යවන උන් ටික මැරෙනවා. ඒකට හේතුව ශක්තිමත් නැහැ. ආන්න ඒ වගේ තමයි ධර්මයට පිවිසෙද්දී හොඳ පුහුණුවකින් ධර්මයට මුහුණ දුන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? අර දවස් 45 හමුදාකාරයන්ට වෙන දේ වෙනවා. හොඳ පුහුණුවක් ලැබලා යන හමුදාකාරයෝ ඉන්නවා. ඒ යකු මැරෙන්නේ නැහැ. මගේ ඥාතිවරයෙකුත් ඉන්න විශේෂ කාර්බලකායේ ඉඳලා මුල් ආරම්භක කාලේ ඉඳලා විශ්‍රාමයක් ගිහිලා දැනුත් ඉන්නවා. වෙඩිල්ලක් දෙකක් කාලා දිනවා. නමුත් ජීවතුන් අතර ඉන්නවා. මොකද හේතුව? අතිශය දරුණු පුහුණුන් වලට ලක් වෙච්ච අය. අතිශය පුහුණුවක් තිබිච්ච අය. ගැඹුරු පුහුණුවක් තිබිච්ච අය. ඒකයි ජීවතුන් අතර ඉන්නේ. නැත්නම් හැමදාම හිටිය යුද්ධත් එක්ක. නමුත් මැරුන්නේ නැහැ. මොකද මොලේ තියෙනවා. කල්පනා ශක්තිය තිබෙච්ච නිසා තමයි ජීවතුන් අතර ඉන්නේ. නැත්නම් මැරිලා. ඒ නිසා මේ ධර්මයට පිවිසෙන කෙනාටත් අතිශය ප්‍රබල මනසක් තියෙනවා. එකක් සංසාරගත පුරුද්ද, අනිත් එක මේ භවයේදී ධර්මය හොඳ පුරුද්ද. ඒ නිසා අපි කියන්නේ Tamanට හොඳ කෙනෙක් තෝරගන්න හිතනවා නම් තෝරගන්න එපා කියලා කියන්නේ. මොකද මමත් තෝරගත්තා. එකම මාර්ගය වුණත් Tamanට අහද්දි Tamanගේ ධර්මයේ වැඩෙන කෙනාව තෝරගන්න Tamanට ස්වාධීන අයිතියක් තියෙනවා. හැබැයි ඒ තෝර ගැනීම තුළ Taman නිකන් තප්පුල ඉන්න බෑ. මම ඉක්මනින් යනවා. අපි තප්පුල ඉන්නවා කියන්නේ අර වැඩේ කරන්නේ නැතුව එක තැනට වෙලා ඉන්නවා කියන එකනේ. ගමන යන්නේ නැතුව. එහෙම ඉන්න බෑ. අනිවාර්යෙන් ඒ තෝර ගැනීම තුළ Taman ඉස්සරහට යන්න ඕන. එක අයට තේරෙන්න විදි තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සමහරලාට බුදුහාමුදුරු දේශනා කරන එක තේරෙන්නේ නැහැ. නමුත් සරියුත් හාමුදුරු දේශනා කරාම තේරෙනවා. තේරුණාද? සමහරලාට මේ සරියුත් හාමුදුරු දේශනා කරන එක තේරෙන්නේ නැහැ. ඒකත් ගිහිලා ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවාම ආනන්ද හාමුදුරු තේරුම් කරලා දෙන දේ තේරෙන්න පටන් ගන්නවා. පැහැදිලි නේද? සමහර අයට එහෙම තේරෙන්නේ නැහැ. මුගලන් හාමුදුරු කිව්වහම තමයි පැහැදිලි කරලා දුන්නාම තමයි තේරෙන්නේ. අන්න ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි Taman අර කෙනෙක් කියන නිසා කියන මෝඩකමෙන් අහන්න නැතුව Tamanටම ගෝචර වෙන ප්‍රඥාවෙන් තේරුම් ගැනීම සඳහා වෙර මහන්සියකින් යුක්තව
සිටින්න ඕන. එහෙම නැතුව තමන්ගේ නොහැකියාව තිබුණොත් ගුරුවරයා මාරු කළා කියලා වැඩක් වෙන්නේ නැහැ. එතන තියෙන්නේ ඇත්තටම බලන්න ඕන තමන්ගේ නොහැකියාවද එහෙම නැත්නම් ඒ ගුරුවරයාගේ ශෛලිය තුල තමන්ට නොතේරෙන ගතියද. දැන් අපිට හිටිය සමහර අය හිටියා ඒ කියනවා මට යාව ක්ලික් වෙන්නේ නැහැ මට තේරෙන්නේ. තව කෙනෙක් ඉන්නෝ කියනකොට මට හොඳටම තේරෙනවා. තව කෙනෙක් ඉන්නෝ ධර්මයේ කියනවා නමුත් ඒ කියන වේගය ටිකක් ස්ලෝ එන්නේ ධර්මය හරි ප්‍රබල මදි. ඒකත් මට නිකන් මදි. මට නිකන් අර හෙන ගහනවා වගේ බන ඕන. නිකන් සාමාන්‍ය වැසි නෙමෙයි නිකන් අර දරුණු වැසි වහින්න හෙන ගහගෙන අන්න ඒ වගේ බණක් උමනා වෙලා තිබුණා. එතකොට මං ඒ වගේ ගුරුවරු හොයනවා. හෙන ගහලා වහිනවා වගේ අද බල. ඒ කියන්නේ ඒව දරන්න හැකියාව තියෙන්න ඕන. දැන් ඔයත් හෙන ගහලා වහින වෙලාවට එළියට බහින්නේ නැහනේ. එහෙනම් මේ හෙන ගහලා වහින වෙලාවට එළියට බහිනවා වගේ ශක්තියක් තියෙන්න ඕන. ඒකට මුහුණ දෙන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ විසි වෙනවා එතනින්. ඉන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ තියෙනවා. ඉතින් මටත් ඒ හෙන ගහලා වහිනවා වගේ බණ කියන්න පුළුවන්. එතකොට මෙතන එක්කෙනෙක්වත් ඉතුරු වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම එහෙමත් බණ කියපු කාලයක් තියෙනවා. එහෙම වෙච්ච වුණාම මේ මට ලැබිච්ච අත්දැකීම තමයි මේ බණට යන්නේ වාහනෙන් එන්න වෙන්නේ පයි. ඒ කියන්නේ ගෙනල්ලා දාන්නෙත් නෑ. ඒ කියන්නේ අපිට බැන්න අපිට මේ ගැහුවා පහර දුන්නා අපිට නිඳා කරා අපිට ගරු කරේ නෑ කියලා දෙන්න හිටපු පිරිකර පූජා කරන්නේ නෑ. තේරුණා නේද? එක්ක දුන්නොත් පිරිකර මගදී ඒ පිරිකරත් ගන්නවා. අර එකන් එන්න හරි ඉන්නකා ඒ පිරිකර ගන්න දෙන්නේ නෑ. ඒකට හේතුව අර වගේ දේවල් කරා. ඊට පස්සේ මම කල්පනා කරා මේ විදියට කිව්වොත් එම ගුටි කන්න වෙනවා දානෙත් නැති වෙනවා. මේ ගියේ දැන් එහෙම වුණා. තව මාත් එක්ක අර බණ කියන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අපි දෙන්න එක්කන් ගියා වාහනයකින් බණ සරට කිව්වා. ඒක මහත්මෙක් රාගියු කරන්න පටන් ගත්තා. මේ හාමුදුරුවෝත් අතෑරියේ නැහැ. ඒ හාමුදුරුවෝ හිටපු හමුදාවේ හිටපු නිලධාරියෙක් ඉස්සර. ඒ හාමුදුරුවෝත් අර පුජ්‍යලත් එක්ක තරක කළා. හයියෙන් ගියා. ඒ මනුස්සයා හයියෙන් කෑ ගැහුවා. මෙයාත් හයියෙන් කෑ ගැහුවා. මේ කවුරුත් කැමති වුණේ අපි එක්කන් එන්න අපි දෙන්න එළියට බහලා ආවේ. තේරුණා නේද? ඔය තමයි අර ඒ මනුස්සයට තේරෙන්නේ මේ කෑ ගහන්නේ මේ අපිට නිවන් අවබෝධ කරන්න කියලා. මේ අපිට සත්‍ය අවබෝධ කරන්න මේ හදන්නේ කියලා තේරෙන්නේ නැහැ. මේ වෙන දෙයකට මේ යුද්ධ කරනවා නෙමෙයි, සටන් කරනවා නෙමෙයි, දීපලකටවත් ඉඩම් කඩනවත් වැටමායිමකටවත් නෙමෙයි මේ රණ්ඩු කරන්නේ මේ කතා කරන්නේ සත්‍ය අවබෝධය ගැන. ඒ මනුස්සයට ඒක තේරුනේ ඒ මනුස්සයට හේතුවේ අපි පරාදය කළා, අපිට නිඳා කළා, අපිට ගැරහුවා කියන වගේ අදහසක් තමයි යාට ආවේ. එතකොට මේ මනුස්සයා මොකද කරන්නේ? ඒ මනුස්සයා අර වගේ තීරණයක් ගන්නවා. ආයි අපි මේ පළාතට ආරාධනා කරන්නේ. අපි මේ හාමුදුරන්ට පිරිකර පූජා කරන්නේ. අර එක ස්වාමින් වහන්සේ කෙනෙක් අර ධනට වඩිද්දි වක්කඩෙන් පැන්නාම හිතුවා කියනවනේ මොකද හිතුවේ? මම පිරිකර දෙන්නේ නැහැ කියලා හිතුවලු. රහතන් වහන්සේට තේරුණාලු වැඩේ නරක වෙන්නයි යන්නේ කියලා ඊළඟ වක්කඩෙන් බහැලා ගියාලු. ඊට පස්සේ අහනවලු මොකද අර ඉස්සර වක්කඩෙන් පැනලා දැන් තියෙන වක්කඩෙන් බහැලා ගියේ. ඒතකොට කිව්වලු උපාසක වුණේ මට දාන ටිකක් නැති වෙයි. ඉතින් මම අන්න එතන ආවේ. එතෙන්ට ඇවිල්ලා ඉන්නේ මම. මොකද දානේ නැති වෙන මට්ටමට බණට කියන්න පුළුවන් කම නැහැ. ඒ නිසා පිරිකර නැති වුණත් දානෙවත් බේර ගන්න ඕන කියන මට්ටමට අර හෙන ගහලා ඒකට හේතුව ඔය ඇත්තන්ට ඒක දරන්න බෑ. නෑ හැමදෙරේ අපිට දරන්න පුළුවන්. සිමෙන්ති කොට්ට පහක් ඔබේ ඔලුවේ කර උඩින් තිබ්බොත් එහෙම දරන්න පුළුවන්. බෑනේ. සිමෙන්ති කොට්ට පහක් විතර. අන්න ඒ වගේ තමයි. අපි තේරුම් ගන්න ඕන මෙයාගේ ශක්ති ප්‍රමාණය. ඒ ශක්ති ප්‍රමාණය දැන තමයි අභියෝගය ලබා දෙන්නේ. මට විශාල ශක්ති ප්‍රමාණය ආවොත් ඉස්සරහට මම විශාල අභියෝග දෙනවා. අඩු ශක්ති ප්‍රමාණය ආවොත් ඒගොල්ලන්ට අඩු අභියෝග ලබා දෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ ශක්ති ප්‍රමාණයත් එක්ක තමයි තමන්ට වැඩෙන්න සිද්ධ වෙන්නේ. ඒ සසර පාරමී බලය මේ භවයේදී තමන්ගේ වීරේ බලය, පදම් වීරේ බලය තමයි අපි බලන්නේ. එහෙම නැතුව ඔයත් දුර්වලකමේදී විශාල බරක් පැටවුවොත්
ඔයත්තන්ට ඒක දරා ගන්න බෑ. ඔයගොල්ලෝ ධර්මයෙන් ෆේල් වෙනවා. ඒ නිසා තමයි හෙමින් බණ අහන්න දීලා, හෙමින් ශක්තිමත් කරලා, හෙමින් අනුපුබ්බ ප්‍රතිපදා අනුපුබ්බ කිරියා ධර්ම ඔයත්තන්ට හේතු ගන්නවලා රේඩිය එකක් ඔන් ඕෆ් කරන්න දන්නේ නැති මට්ටමේ බුද්ධියේ අය අපි ගෙනල්ලා තියෙනවා අවුරුදු ගාණක් හරි ගිහිල්ලා මගපල නිවන් අවබෝධ කරගන්න මට්ටමට. එතකොට gedara ඉන්න දරුවෝ කල්පනා කරනවා මොන මාර්ගඵලද අපේ අම්මා මේ රේඩියෝ එක ඔන් ඕෆ් කරගන්න දන්නේ නැහැ, ටීවී එක ඔන් ඕෆ් කරන්න දන්නේ නැහැ. එහෙව් අම්මලා නිවන් දකින්නවද කියලා gedara ඉන්න පොඩි ළමයි කල්පනා කරනවා. ඇත්ත. එහෙව් අපහසුතා තියෙන අය නමුත් මෙච්චර ගැඹුරු සංකීර්ණ අතිශය සංකීර්ණ ධර්මයක් අවබෝධ කරගන්න මට්ටමට ගේනවා කියලා කියන්නේ අතිශය ප්‍රාතිහාරයක්. අතිශය ප්‍රාතිහාරයක්. බුද්ධ කාලයේ වැඩ සිටිය උන්වහන්සේලා මිනිස්සුන්ට පුදුම ධාරණ ශක්තියක්, පුදුම විමර්ශන ශක්තියක්, පුදුම ගවේෂණ ශක්තියක් තිබුණු මහා බුද්ධි තිබුණා. ඒකට හේතුව ඒ කාලේ මිනිස්සුන්ට මේ වර්තමානයේ තියෙන ලෙඩ රෝග එකක්වත් නැහැ. මේ පෙති එකක්වත් නැහැ. මොලේ ශෛල විනාශ වෙලා නැහැ. ඔය තියෙන එන්නත් එකක්වත් ගහලා නැහැ. තේරුණා නේද? අතිශයින්ම මේ නැචරල් මිනිස්සු, ෆ්‍රෙෂ් මිනිස්සු හිටියේ. තේරුණා නේද? ඔය ඒගොල්ලන්ගේ මොලේ දැන් හරියට අර බෙහෙත් ගහලා එන ඇපල් ගෙඩි වගේනේ මිනිස්සු. ඈ ඒකට එන්නත් ගහලා එන්නත් කීයන්නම් ගහලාද බෙහෙත් කොච්චරනම් මේක පුළුවන්. ඇත්ත වශයෙන්ම දැන් මිනිස්සයා ස්වභාවික මිනිස්සෙක් නෙමෙයි ඉන්නේ. බෙහෙත් මිනිස්සෙක් ඉන්නේ. තේරුණා නේද? ඉස්සරහට මිනිස්සයා කුණු වෙන්නේ නැති වෙන්නත් මොනවා හරි බෙහෙතක් ගන්න ඉඩ තියෙනවා. එතකොට ඒමත් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ස්වභාවික මිනිස්සෙක් නෙමෙයි දැන් ඉන්නේ. අතිශය ඖෂධීය පැත්තෙන් පවා, ආහාර පැත්තෙන් පවා, මානසික පැත්තෙන් පවා ව්‍යාකූලත්වයටපත් වෙච්ච මේ අර බෙහෙත් ගහලා එන ඇපල් ගෙඩියක් වගේ මිනිස්සු. පළතුරු ගෙඩියක් වගේ මිනිස්සු. ඒක පොත්තටත් බෙහෙත් ගහලා, ඒක වටේ ඉටි කොලයක් දාලා, ඇතුළටත් එන්නතක් ගහලා අවුරුදු 4මාරක් විතර ඇපල් ගෙඩියක් තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ බෙහෙත් මිනිස්සෙක් ඉන්නේ. එහෙව් මොලයක් නිවන් දකින්නවා කියලා කියන්නේ, නිවන් දක්වනවා කියලා කියන්නේ අතිශය අපහසු අමහරු කාර්යයක් කියලා අපි මතක් කරන්න ඕන. එහෙනම් අපි ටික ටික නිර්වාණය අවබෝධ කරගන්න. තේරුණා නේද? මේ ලෝකයේ කර්මජ නොවන කාරණා දෙකක් තියෙනවා. මොකද්ද මේ කර්මජ කියලා කියන්නේ? ක්‍රියාවකින් එක්ක සොයන් ක්‍රියාවක්, එහෙම නැත්නම් කෙනෙකු විසින් ක්‍රියා කිරීම. ඒකට කියන්නේ කර්මජ. දැන් සමහර ඒවා හැදෙනවා, මේ ග්‍රහ ලෝක හැදෙනවා, මේ පාෂාණ වර්ග හැදෙනවා. මේක කවුරුත් හදන්නේ නැහැනේ. පොළොවේ මැණික් ගල් හැදෙනවා. කවුරුත් හදන්නේ නැහැ. මොකද්ද ඒක? නමුත් කර්මජ ඒවා. මොකද හේතුව ඒ සංයෝගය ඇති වුණාම ඒ වල ඒ ගල් වල ඒ පැහැ ඇති වෙනවා, ඒ ශක්තිය ඇති වෙනවා. ඒවා කර්මජ. පැහැදිලිනේ? එතකොට ගස් හැදෙනවා. එතකොට මේවා හැමදේම හේතු ප්‍රත්‍ය සමූහයකින්, සංස්කාර සමූහයකින් හැදෙන දේවල් වලට අපිට මේවට කියනවා කර්මජ කියලා. පැහැදිලි නේද? කර්මජ කියලා කියනවා ඒවා. එතකොට කර්මජ නොවන දෙකක් තියෙනවා ලෝකේ. මොකක්ද ඒ කාරණා දෙක? එකක් තමයි නිර්වාණය, අනෙක තමයි අහස. කර්මජ නොවන දෙකක් තියෙනවා. එකක් නිර්වාණය, එකක් අහස. නමුත් ඕක මිලින්දම් ප්‍රශ්නවල මිලිඳු රජුරෝ ඕක පිළිගන්නේ නැහැ. එයා කියනවා ඒක වෙන්න බෑ. ගුරුවරයෙක් ඉන්නවා නම් ඒ ගුරුවරයාට ගුරුවරයෙකුත් ඉන්න ඕන. පැලයක් තියෙනවා නම් ඒ පැලයක තව බීජයක් තියෙන්නත් ඕන. පුත්‍රයෙක් ඉන්නවා නම් පුත්‍රයාට මාතෘ පීතෘ ඉන්න ඕන. ඒ මාතෘ පීතෘන්ටත් මාතෘ පීතෘ ඉන්න ඕන. එවනේ කර්මජ කියන්නේ එවනේ නේ. කර්මජ සකසලා පරම්පරාවට යන්නේ.
මේ විදිහට තමයි ලෝකේ හැමදේම තියෙන්නේ. කර්මජ නොවන දේවල් තියෙන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේ නිකන් අපිව මේ මහා කැලේකට ඇදලා දැම්මා. කැලෑවකින් මහ ඝන කැලෑවකට ඇදලා දැම්මා. මහ ඝන කැලෑවකින් මහ අන්ධකාරයකට ඇදලා දැම්මා වගේ අපි අතරමං කරලා තියෙන්නේ. දෙපයින් නිවනට යන්න බෑ. ඒ වගේම ඇහෙන් දකින්න බෑ, කනෙන් අහන්න බෑ, නාසයෙන් ආග්‍රහණය කරන්න බෑ, දිවෙන් රස බලන්න බෑ, ගතෙන් ස්පර්ශ කරන්න බෑ. මොකද්ද? නිවන. දැන් කර්මජ දේවල් නෙමෙයි. ඉන්ද්‍රයන් පංච ඉන්ද්‍රයන් වලින් දකින්න පුළුවන්, අහන්න පුළුවන් කර්මජ දෙයක් නේ. දැන් ඔබට මෙහෙම සද්දයක් ඇහෙනවා. ඒක කර්මජයිනේ. ක්‍රියාවලියක හේතු ප්‍රත්‍යක් ඔබට ඇහෙන්නේ. දැන් කර්මජ නොවන දෙයක් ඉන්ද්‍රිය ගෝචර නැහැ. දැන් ඉතින් ඔන්න ඕකට තමයි කියන්නේ අර සිනින්දි කොට පහක් කොඳ උඩින් තිබ්බා වගේ කියන්නේ ඕවා. ඕවා පළලා ඕවයි තේරුම ඕවයි මද කන්න පුළුවන් ශක්තිය ඔබට තියෙන්න ඕන. දැන් ඝන කට්ටක් සහිත පොල් ගෙඩියක් දුන්නාම පුංචි දරුවෙකුට ඕක පළලා මදේ කන්න බෑ. මොකද හේතුව ඒක ඝන නිසා තේරෙන්නේ නැති නිසා. මොකද ලොකු කෙනෙකුට බැරිද? ලොකු කෙනෙකුට පුළුවන්. අන්න ඒ වගේ ලොකු කෙනෙක් වෙන්න ඕන ඔබ. මේක හරි බරපතල સિદ્ધාන්තයක්. දැන් ඔබේ සම්මර්ෂණ ශක්තිය, විදර්ශනා ශක්තිය තියෙන ඕන රැස් පේන්නේ දැන්. වටිනකම පේන්නේ දැන්. එතකොට නිර්වාණ ධර්මයේ කර්මජ නෙමෙයි. එහෙනම් කර්මයෙන් දෙපයින්, කර්මය කියන්නේ දෙපයින්. මේ දෙපයින් නිවනට යා හැකිද කියන එකෙන් අහන්නේ ඕකමයි. කර්මජ. කර්මයනේ මෙහෙම ඇවිදිනවා කියන්නේ කර්මයනේ, ක්‍රියාවනේ. ඇවිදිනවා කියන්නේ ක්‍රියාවක්. එහෙමනම් අහස කර්මජ නෑ, නිවන කර්මජ නෑ. අහස හැදිච්ච එකක් නෙමෙයි. ඒකනේ මේකේ විශ්වයේ කෙලවරක් හොයාගන්න බැරි. පින්නතුනේ මේ වෙනකොට NASA ආයතනය විශ්වය ගැන හොයලා තියෙන දේවල් හිතුවාම ඒක පින්නතුනේ මිනිස්සෙකුට නිකන් හිතලා හිතන්නත් බැරි දුර මේ වෙනකොට හොයාගෙන තියෙනවා. අපේ පෘථුවිය බවණක් නෙමෙයි අපේ තියෙන සරුවග්‍රහ මණ්ඩලෙත් පෑන් තිතකටත් වඩා අඩු ප්‍රමාණයකින් පේන මට්ටමට ඈතට ගිහිල්ලා මේව හොයලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඉර සහ සරුවග්‍රහ මණ්ඩලයේ තියෙන මේ මණ්ඩලයේ පෑන් තිතක් තරම්වත් පේන්නේ නැති මට්ටමට ඈතට යනවා. පෘථුවිය නෙමෙයි. එච්චර ඈතට ගිහිල්ලා මේ විශ්වය කොච්චරද? තව දැක්මටත් වේගයක් තියෙනවා. ආලෝකයට වේගයක් තියෙනවා. ඒ ආලෝක වේගයකින් තවමත් පෘථුවියට එළිය නොවැටිච්ච තාරකා පවා හඳුනගෙන තියෙනවා. ඒ තාරකා තියෙන දුර බැලුවාම ඒ තාරකාවේ ආලෝකයේ පෘථුවියට වැටෙන්න අවුරුදු ලක්ෂ ගාණක් යනවා. දැන් අපි දන්නවනේ හිරුගේ ආලෝකයේ පෘථුවියට පතිත වෙන්න විනාඩි 4-5ක් යනවා කියලා. ඒ වගේ අපි මේ දැන් මේ දකින ආලෝකය මීට විනාඩි ගානකට කලින් නිකුත් වෙච්ච බිඳි බිඳි යන ආලෝක කොටසක තරංගයක් තමයි මේ මොහොතේ අපි මේ හිරුගේ ලබන්නේ. ඒ කියන්නේ පරණ වෙච්ච එක. ඒක දුර නිසානේ. කියන්නේ ආලෝක වේගයෙන් බැලුවත්. එතකොට මේ විශ්වය මොනතරම් ප්‍රසාරණය වෙවි යනවද? මෙන්න මේ ගුණයම විතරයි පින්නතුනි නිවනට ආදේශ කරන්න පුළුවන් එකම භෞතික වස්තුව. අහස සමාන කරනවා මොකද නිවනට. අහස කර්මජ නොවන නිසා තමයි එච්චර එහෙම වෙන්නේ. අහස කර්මජ නෑ. අහස තියෙන දේවල් කර්මජයි.
පෘථුවිය, ඒ ග්‍රහ තාරකා, ග්‍රහ වස්තු, ඒ ගැලැක්සිස්, ඒව දේවල්, ඒ මිල්කි වේ කියන ඒවා ඒව කර්මජයි. ඔක්කොම කර්මජ. අහසේ තියෙන දේවල්. අහස කර්මජ නෑ පින්වත්නි. කරපු දෙයක්වත්, කෙරිච්ච දෙයක්වත් මොකක්වත් නැහැ. ඕකයි නිවන. ඕක අවබෝධ කරගන්න. ඔතෙන්ටපත් වෙන්න. ඕක තේරුම් ගන්න නැතුව හාමුදුරුවෝ කොච්චර මාරු කළත්, දේශකයෝ කොච්චර මාරු කළත් වැඩක් නැහැ පින්නතුනේ. ඕක තේරුම් ගන්න ඕන. පින්නතුනි මටත් ඒ සමයේදී හිතුණු දෙයක් තමයි ඉන්ද්‍රියට ගෝචර කරගන්න බැරි දෙයක් නම් එහෙනම් බොරුවක්. ඕක අවබෝධ කරගන්න බෑ. එතකොට මේ පරමාර්ථ ධර්මයන් දේශනා කරන සමහර උදවියට ලැබෙන චෝදනාවක් තමයි මේ පිස්සු කතා කරනවා, විකාර කතා කරනවා, මේ විකාර කියවනවා කියන වචනේ එන්නේ ඒකයි. ඒකට හේතුව මේ ලෝකේ ඉන්න පණ්ඩකයෝ හිතනවා ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ නැත්නම් ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක අවබෝධ කරන්න බෑනේ. ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ නැත්නම් කොහොමද තේරුම් ගන්නෙ? එහෙනම් මේ ඉන්ද්‍රියට ගෝචර නොවන ඥානය අවදි කරගන්න උදවිය අන්න ඒගොල්ලන්ට තමයි ප්‍රඥාවන්තයෝ කියලා කියන්නේ. ලෝකෝත්තර. ඉන්ද්‍රියට ගෝචර වෙන දේ විතරක් නෙමෙයි, ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දේත් අවබෝධ කරගන්න. කොහොමද ඒක අවබෝධ කරගන්නේ? ඒක දැනුවත් වෙලා වැඩක් නැහැ. සමහර අය දැනුවත් වෙලා හිතනවා දැන් මං කාරණා දන්නවා, දැන් ඒක නිසා මට අවබෝධයි කියලා. දැනුවත් වීම යථා අවබෝධයක් නෙමෙයි. දැන් නුවරඑළිය සීතලයි කියලා දැනුවත් වීම වැඩක් නැහැනේ. අපි රස්නේ නම් ඉන්නේ. ඒ දැනුවත් වීම නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ, නොලෙජ් එක නෙමෙයි, අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මොකද කරන්නේ? නුවරඑළිය පිළිබඳව දැනුවත් වෙවි ඉන්න කාලය පැත්තකට දාලා අපි නුවරඑළියට යන්න ඕන. නුවරඑළියට ගියාම මොකද්ද වෙන්නේ? දැනුවත් වෙන්නේ දැනෙනවා. අන්න ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂ භාවය. අන්න එහෙමනම් නිවන දැනුවත් භාවයේ නෙමෙයි තියෙන්න ඕන, නිවන දැනෙන්න ඕන. ඒ කියන්නේ තමනොත් කර්මජ නැති, කර්ම නිරෝධ වූ පුජ්‍යලයක් වෙන්න ඕන. ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ කර්ම කරන කෙනෙක් නෙමෙයි. ඒ ඇත්ත කුසල කර්ම කරන්නේත් නැහැ, අකුසල කර්ම කරන්නේත් නැහැ. කර්මජ නැහැ. කුසල කරන්නේත් නැහැ, අකුසල කරන්නේත් නැහැ. පව් කරන්නේත් නැහැ, පින් කරන්නේත් නැහැ. හොඳ කරන්නේත් නැහැ, නරක කරන්නේත් නැහැ. කාලේ කන්නේත් නැහැ, අකාලේ කන්නේත් නැහැ. ජීවත් වෙන්නෙත් නැහැ, මැරිලත් නැහැ. රාත්‍රී කාලෙත් නැහැ, දහවල් කාලෙත් නැහැ. තරණය කරන්නෙත් නැහැ, රැඳී සිටින්නෙත් නැහැ.
පස්සට එන්නෙත් නැහැ. ඉස්සරහට යන්නෙත් නැහැ. රැඳී සිටින්නෙත් නැහැ. ඕව තේරුම් කරගන්න නැතුව කොච්චර ගුරුවරු මාරු කරත් වැඩක් නැහැ. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. ඕක තේරුම් කරගන්න. ඕක විදර්ශනා කරන්න ඕන. ඕක Tamanට ඔයක නුවණින් වැටහෙනකම් ඕක බලන්න ඕන. අමාරු වෙනකොට ඒ අමාරුව ජය ගන්න බලනවා මිසක් ශක්තිවන්ත මිනිස්සේ කවදාවත් අමාරු වෙනකොට මේක නම් අමාරු ලේසි මාවතක් තියනවද කියලා හොයන්නේ නෑ. ඒ අපහසු මාර්ගයේ ජය ගන්න ඕන. සිරිපාදට ගොහේ ගියත් මහගිරි දඹේ හම්බ වෙනවම තමයි. රත්නපුරෙන් ගියත් හම්බ වෙනවා, පද්දරින් එරත්තරින් ගියත් හම්බ වෙනවා, මේ හැටන් වලින් ගියත් හම්බ වෙනවා, කොහෙන් ගියත් හම්බ වෙනවා මහගිරි දම්මේ නගින්න. අර ඒ වගේ මේ නිර්වාණ ධර්මයේත් එක්තරා අපහසු කොටසක් තියෙනවා. මොන ගුරුවරයෙක්ගෙන් ඇහුවත්, මොන කෙනාගෙන් ඇහුවත් මේක තරණය කරන්න ඕන. තේරුණා නේද? ඒක හාමුදුරු කෙනෙක් ඉන්නේ. ඒ හාමුදුරු හොඳ වැඩ කරන්නේ බඩ තේරෙන්නේ නැහැ නේ කියලා අර චූලපන්තක හාමුදුරුව වගේ ගිනි අවුවේ දානවා. අර හේන ගොවිතැනට උදුළු ගන්න. ධර්මයේ කල්පනා කර කර අරක උදුළු ගන්න ඕන. ආර්මයේ කල්පනා කර කර අර කුඹුර කොටන්න ඕන. ඒව දානවා. මං හිතන්නේ මේ ඇත්තොත් එහෙම දාන්න ඕන. වගා ඉඩමක් නැහැ මට. තිබ්බනම් මම මේක ගන්න. අර අවුවේ ඉඳගෙන කල්පනා කරනකොට ඔබ වැටෙනවා. මේ AC එකේ ඉන්නකොට ඔබ තේරෙන්නේ නැහැ. තේරුණා නේද? දැන් මට වැටහෙන්නේ නැති ධර්ම කරුණු ඒ කාලේ තිබ්බාම එක ආම්දුරු කෙනෙක් කිව්වා ඉස්සෙල්ලා හිටියේ උන්වහන්සේ නම් මේ අර වගේ ගල් තලාවට ගිහිල්ලා දවල්ට ගල උඩ වාඩි වෙලා ධර්මයේ මෙනෙහි කරන්න. එතකොට නිින්ද යන්නේ නැහනේ කියලා කිව්වා. ඉතින් මාත් ඒ විදියට කරනවා. ගිනි ගහන රත් වෙන ගල් ගෙඩිය උඩට යනවා දවල් 12න් පස්සේ. කියලා අර මේ පොඩි මේ වාඩි වෙන පතක් තියෙනවා. ඒක දාලා වාඩි වෙනවා කොළපත. ඒක දාලා වාඩි වුණාට පස්සේ උඩිනුත් රත් වෙනවා යටිනුත් රත් වෙනවා. මේක තේරුම් ගන්නකම් පල්ලෙහාට බහින්නේ නැහැ කියලා අදිෂ්ඨානය කළා ධර්ම මෙනෙහි කරන්න කියනවා. ඇත්තට ඉක්මනින් වැටෙනවා. ඇයි යටිනුත් රත් වෙනවා උඩිනුත් රත් වෙනවා. ගල් ගෙඩිය රත් වෙනකොට ඒකේ රස්ටෙන් දැනෙන උඩිනුත් රත් වෙනවා ඉක්මනින්. එතකොට චූලපන්තක හාමුදුරුවෝ අවුවේ වාඩි කළේ ඇයි? කම්මැලිකම පහව යනවා. වේගය වැඩි වෙනවා. අඩු කාලෙකින් රහත් වුණා. අඩු කාලෙකින් රහත් වුණා. ඔය පීඩාවල් විඳින්න, ඔය ගැරහීම ලබන්න පුළුවන්ද? ඔය ඇත්තන්ට මරදි කෑල්ලක් තියෙන අර මේ වැලි ගොඩක නෙමෙයි අර එළියේ තියෙන අර මේ පාක් එකේ වාහන නතර කරන පාක් එකේ පොලිමට වාඩි කරලා මේ ඉර පායපු වෙලාවේ රජු හරනම් කියලා රිදි කෑල්ලක් පිරිමදින්න දුන්නොත් ඔයගොල්ලෝ කරන්න ලෑස්තිද? නෑ අපි ලෑස්ති නෑ. අපි ඇවිල්ලා ඉන්නේ හොඳට කිට් එක ඇඳලා ෆෑන් එක යට ඇවිල්ලා දාඩිය දාන්නත් බෑ. AC එකේ සුවසේ ඉඳගෙන මේ හරි කූල් එකේ මේ අවබෝධ කරගන්න අපි ඇවිල්ලා ඉන්නේ. පිස්සුද අපිට මිනිස්සු බලලායි අපිට මොනවා කියයිද මිනිස්සු මේ අර ආමුදුරන්ගේ අර භාවනා කරන්නේ අර වැදගත් පවුල් වල අය උදුවි අර ඔක්කොම පිටෙන්නේ වාඩි කරලා අපි ගෙවල් වල යන්නේ කොහොමද? මේ ආරංචි වේ අනිත් බනහන අය අපි අනිත් එක අපේ බනහන අයට අනිත් අයට අහුනොත් අයියෝ ඒ ආමුදුරට අහුවෙලා ඕගොල්ලෝ මොනවද ඒ කරන්නේ පිටෙන්නේ වල වාඩි වෙලා මේ කයි කතන්දර කියයි අපිට. ඔය දහසකුත් දේ ඔලුවට එනවද නැද්ද? එන්නේ නැද්ද? එනවා. දහසකුත් දේ ඔලුවට එනවා. ඉතින් ඔය ඔක්කොම බින්දගෙන එපයි වැඩේ කරා. තේරුණා නේද? එහෙනම් ඔය ඇත්තන්ගේ මහා ලොකු චණ්ඩි වීරියක් ඇතේ කියලා ඔය හිතාගෙන හිටියට
ඒ වීරිය මහා අල්ප වීරියක්. අල්ප වීරියක්. ගෙදර නෝනලා ඉන්නෝ මහා චණ්ඩියෝ වගේ මහත්තයට බයිනෝ. ඒ මහත්තයා කරුණාවන්ත නිසා. කැරපොත්තේ දැක්කම හූ කියාගෙන දුවනවා. ගෙදරට හොරෙක් පැන්නොත් එහෙම බාත් รู ම් එකේ යන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ඔය මහා ලොකු චණ්ඩි වීරිය තිබුණට අර ගෙදර අර කියන දේ අහන හැමදේම කරබාගෙන ඉන්න මාත්‍ය බය කරගෙන හිටියට මහා ලොකු පදම් වීරයන් නෙමෙයි ඕවා. කැරපොත් එක්ක ආවම දුවන වීරයක් තියෙන්නේ. එහෙනම් එහෙම දේවල් වලට බෑ නිවන් දකින්න. මාරයා ආවත් පසු නොබසින ඇයි මොකෝ ආවේ කියලා අහන්න පුළුවන් මට්ටමේ වීරයක් වෙන්න ඕන. මාරයා එන්නේ මේ සුන්දර විදියට නෙමෙයි. දස බිම්බර මාරයෝන්ගේ මූණු ඇඳලා තියෙනවනේ අර මකර තොරණ හදලා තියෙනෙත් ඒ මාරයා කියන එකාව පෙන්눔 කරන්න තමයි. ඒ කියන්නේ ලෝකයේ තියෙන දරුණුම සත්තු කීප දෙනෙක්ගේ සම්මිශ්‍රණයකින් කරන ආකෘතියක්. කියන්නේ නිර්මාණයක් තමයි මකර තොරණ කියලා හදන්නේ. ඒ කියන්නේ මාරයා වගේ පෙන්නනවා. එතකොට බලන්න මෙහෙ ගියොත් තියෙන ලස්සන මේ මකරයාගේ කටින් සිංහය එළියට පයින්නවා. කුරුණෑගල රිදී විහාරේ තියෙන්නේ. ඒකට හේතුව මේ සංසාර බන්ධණයෙන් එළියට පනින්නේ සිංහය. තේරුණා නේද? සිංහය පනින්නේ. සිංහය පනිනවා. ඒ දරුණු භයානකම කියන්නේ මකරගේ කටට අහුනොත් එහෙම ඒකේ එකක් තමයි කිඹුලා තමයි යොදාගෙන තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කිඹුලගේ කටට අහුවෙච්ච කෙනෙකුට එළියට එන්න බෑ. තේරුණා නේද? එයා ලොක් වෙනවනේ අනිවාර්යයෙන්. කිඹුලගේ කටින් බේරෙන එක එකක්. ඒ වගේ සත්තු මං හිතන්නේ කීප දෙනෙක්ගෙම ආකෘතිය තමයි එතට එකතු කරන්නේ. එතකොට මෙන්න මේ සත්තු දැන් අර ගුරුලගෙත් ඒව තියෙනවා එතන. එතකොට ගුරුලට අහුනත් එයත් අතාරින්නේ නැහැ. ඒ බැත් කඳලීනි ඔය වගේ තියෙනවා මේ කුකුස්සෝ වගේ සතුන්ට අහුනත් අතාරින්න බෑ. ඒ වයින් එතෑරීම ලේසිය සසරින් මිදීම අමාරුයි කියන එක පෙන්වන්න හදන්නේ. හැබැයි සිංහය එළියට පයින්නවා. තේරුණා නේද? සිංහයා කියන්නේ කවුද? එකක් නුවණැති සත්වයක් හැටියට පෙන්වනවා. අනිත් එක නිර්භය සත්වයක් හැටියට පෙන්වනවා. අනිත් එක ශක්තිමත් සත්වයක් හැටියට පෙන්වනවා. සිංහයා හරිම කම්මැලි සතෙක්. නිකන් ඉන්න වෙලාවට නිදා ගන්න වෙලාවට ගත්තොත් එහෙම අනිත් සත්වය ඇවිල්ලා සමහරවල් කොන්ද උඩින් පැනලා ගියත් උ සද්ද නැතුව ඉන්නවා. කම්මැලි වෙච්ච වෙලාවට නාමුත් වැඩට පටන් ගත්තොත් සටනට ඉදිරිපත් වුණොත් අන්න ඉතින් ආනන්ද හාමුදුරුව වගේ තමයි. තේරුණා නේද? ඒ නිසා හොඳම වැඩකාරයෝ හරිම කම්මැලිකාරයෝ ඉන්නේ. ඔය නිදාගෙන ඉන්නේ. පටන් ගත්තොත් එහෙම ඉවරයි. ඒ සිංහ නාදේ පව කංගෙඩි පලන්න පුළුවන්. ඒ කියන්නේ හයියෙන් කෑ ගැව්වාම ඔය හස්තියින්ගෙම කන් පැලෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ සිංහයෝ වෙන්න ඕන. කවුරු වුණත්. ඒ කියන්නේ යාගේ මනස අතිශය ශක්තිමත් වෙන්න ඕන. ධෛර්යය අතිශයින් ශක්තිමත් වෙන්න ඕන. වීරිය අතිශයින්ම ශක්තිමත් වෙන්න ඕන පෙනුතුනේ. ඔබට තියෙනවද ඒ වගේ මනසක්? එහෙම නැත්නම් සුදුසුකම් පූර්ණේ නොකොට තනතුරක් බලාපොරොත්තු වන්නා වූ අය වගේ. අපේ දේශපාලන මාම කෙනෙක් ඉන්නවා. බොහෝම ඥාතිවරයෙක් ඉන්නවා. සුදුසුකම් සපුරා නැති දරුවෙක් ඉන්නවා. දේශපාලන මාමාටව තනතුරට පත් කිරිය ගන්නට උවමනයි.
ඒ නිසා අපේ ආනන්ද හාමුදුරුවෝ නිර්වාණ ධර්මයේ නියෝජිතයෙක්. අපි ටිකක් හිතවත් ආනන්ද හාමුදුරුවෝ ලියුමක් ගැහුවොත් නිවන් පුරේට අපිව බාරගනි. ඒ නිවනේ නෑ ඒ වගේ ප්‍රෝඩා වැඩ නෑ. නිවනේ වගේ ප්‍රෝඩා වැඩ නෑ. මේ ලෝකේ බොරුවක් කරන්න පුළුවන් ඕනම තැනකට බොරුවක් කරන්න බැරි නිවනට විතරයි. අතහැරියා වගේ ඉඳලා අතහරින්න නිවනට යන්න බෑ. දැන් මම නිවනට ඇතුල් වෙන්න යන්නේ මම නිකන් ඉන්න ඕන අතහැරියා වගේ. අර හොර පාස්පෝර්ට් තියෙන මිනිස්සු යන්නේ රටින් පයින්නේ. දැන් එතකොට පාස්පෝර්ට් එකේ තියෙන එකා වගේ මම ඉන්න ඕන කියලා ඒ විදිහට ඉඳලා තමයි රටවල් වල මිනිස්සු පනින්නේ. එහෙම පනිනවා කියලා ඔය අපි ප්‍රවෘත්ති දැකලා තියෙනවනේ. ඒ වගේ මේ අතහැරියා වගේ ඉන්න ඕන මම ඉන්න සද්ද නැතුව අතහැරියා වගේ. ඒක නිවන් දකින්න බෑ. එහෙම දකින්න බෑ. සබ්බ රතින් ධම්ම රතේ ජිනාතේ සියලු ඇලීම් අතර ධර්මයට ඇලීම දිනනවා. ධර්මයට නිර්වාණයට තියෙන බැඳීම ඇලීම ප්‍රමුඛතාවයට මුලට එන්න ඕන. බලන්න ඔබේ ජීවිතේ නිර්වාණය ධර්මයේ ප්‍රමුඛතාවයේ බවට පත් වෙලා තියෙනවද? අංක 1 තියෙනවද කියලා ඉස්සෙල්ලා. සමහර අය ධර්මයට එන්නේ ගෙදර වැඩක තියනවා කියලා. එතකොට නිර්වාණය ධර්මයට ප්‍රමුඛතාවය නැහැනේ. සමහර අය ධර්මයට එන්නේ මහත්යාරය මේ කියනවා ගෙදරින් බනිනවා කියලා. ඒ කියන්නේ ධර්මතාවයට ප්‍රමුඛතාවය නැහැනේ. තේරුණා නේද? ධර්මත්‍ය ප්‍රමුඛතාවයේ තිබ්බනම් එයා හොඳින් නැත්තම් නරකින් හරි එනවා. මම දන්න එක මහත්මයක් ඉන්නවා දැන් ධර්ම අවබෝධය කරගෙන බණ කියනවා. එතුමියගේ මහත්මයා හමුදා නිලධාරියෙක් බණ නෙමෙයි ගෙදරින් හෙල්ලෙන්න දෙන්නේ නැහැ. තද නීති. එතුමිය මොකද කරන්නේ? බණ අහන්න යන්න වුණා. මොකක් හරි බොරුවක් පටලවනවා. බොරුවක් පටලවලා එක්ක අම්මා බලන්නේ එක්ක අම්මා අසනීපයි එක්ක යාළුවෙක් අසනීපයි මොනම හරි මේකක් දාලා බණ අහන්න යනවා. ඉතින් එතුමිය කියනවා මැරුවත් ගෙදර ගියාම වෙඩි තියලා කමන්නේ නැහැ කියලා බණ අහන්න යන්නේ. සමහරලාට මෙයාට තියෙන කේන්තියට වෙඩි තියන්නත් ඉඩ වෙයි ගෙදර ගියාම. නමුත් අපේ හාමුදුර මම ඒකට ලෑස්ති වෙලා තමයි මම බණ අහන්න යන්නේ. මොකද මම සද්ද සාක්ෂියෙන් මම යන්නේ බණ ධර්ම අහන්න. ඒ නිසා මම ඒකටවත් බය නැහැ කියලා ධර්මය අහන්න ගිහිල්ලා. ධර්ම අවබෝධ කරගෙන දැන් මහත්මයා ඉස්සරහම කියනවා මම ඉස්සර බොරු ගියේ තමයි ධර්මය අහන්න ගියේ කියලා. එතකොට ඒකෙන් පේන්නේ මොකද්ද? පදං වීරිය. නැති වුණත්, gederin එලෙව්වත්, පාරට බහින්න වුණත්, වෙඩි තිබ්බත් සමහර ඉන්නවනේ දරුණු හමුදාකාරයෝ නෝන වුණත් කමන්නේ බයෙන් තියාගෙන ඉන්නේ. තේරුණා නේද? සමහර නෝල්ලා ඉන්නේ අත වශයෙන්ම ආදරයට නෙවෙයි බයට ඉන්නේ සමහර අය ළඟ. ඉතින් ඒ නිසා මේ දෙකක්. ඒ නිසා බයටත් බය නැහැ. ඒවයින් ප්‍රකට වෙන්නේ Taman අභියෝගය ගන්න කොහොම හරි. දැන් අපිත් එහෙමයි කළේ. අපිට අවසර දීලා පාර හදලා මල් එලලා මෙන්න බණ අහන්න කියලා එහෙම කවුරුත් කිව්වේ නැහැ. අපිට ඕමනා අභියෝගය අපි ජය ගන්නවා. අපිට ධර්ම අභියෝගයක් තියෙන්නේ අපි ඒ අභියෝගේ ජය ගන්නවා කියන වීරියෙන් තියෙනවා. ධර්මයේ හැම තැනම තියෙනවා. Tamanට තියෙන ධර්මයේ බවට ඔබට පත් වෙන්න ඕන. ඔබ හරියට සංස්කාර එකට කැටි කරගත්ත අයිස් කැටයක් වගේ. උපාදානස්කන්ධයෙන් මේ වායු සංකලනයක් ජලය කියන්නේ ජල සංකලනයක් තමයි අයිස් කැටයක් කියන්නේ. නමුත් අයිස් කැටේ ඝනයි. ජලය ඝන නැහැ. ජලයත් වාෂ්ප වුණොත් ඒක වායු සංකලනයක් බවට පත් වෙනවා. තේරුණානේ? නමුත් ඉතින් වායු සංකලනයක් අයිස් කැටයක් වෙනවා. ඒ අයිස් කැටයකුත් වායු සංකලනයක් වෙනවයි කියලා තේරුම් ගන්න බැරිද? වායු සංකලනයකින් ගසා ඔළුව පලා ඇත කියලා නඩුවක් දැම්මොත් එහෙම
නඩුව ෆේල් වෙනවා. තේරෙනවද? වායු සංකලනයක. ඒ කියන්නේ අයිස් කැටයකින් කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව වායු සංකලනයකින් ඔළුවට ගසා ඔළුව පලා ඇත කියලා නඩුවක් දැම්මොත් එimhe නඩුව ෆේල් වෙනවා. මොකද හේතුව වායු වාතින් ගාල මිනිසුන්ගේ ඔළුව පලන්න බෑ කියලා. නමුත් ඒක ඝනීභවණය වුණාම ඇත්තටම කරන්න පුළුවන්. ඊළඟට අයිස් කැටයක් වෙන ජීවත් වූ මම වායු ධාරාවක් බවට පත් වුණා. වායු ධාරාවක් බවට පත් වුණා. දැන් බලන්න පිටුතුනේ. දැන් වාතෙත් ඇහැට පේන්නේ නැහනේ. දැන් ඔය නැත්තන්ගේ ඇඟේ හුලම් වදිනවා. ඔයගලන්ට පේනවද? නෑනේ. මේ වදිනව දැනෙනවා. නිවනත් ඔහොමයි. නිවනත් අවබෝධ වෙනවා. නමුත් ඒක රූපයක් හැටියට, හැඩයක් හැටියට, ඉන්ද්‍රිය ගෝචර දෙයක් හැටියට පත් කරන්න පුළුවන්කම නෑ. එයා භුක්ති විඳින දෙයක්. මොකද්ද භුක්ති විඳින්නේ? මානසික සුවතාවය. මානසික සුවතාවය විඳින්නේ. එයා උදක ප්‍රසාද මාණික්‍ය වගේ ධර්ම රත්නයක් ලැබුවා. එයා ළඟ තියෙන ඕනම ප්‍රශ්නයක් දිය කරන්න පුළුවන් ගැජට් එකක්. ශක්තියක්. මොකක්ද කෑල්ලක් කියන එක ගැජට් කියන්නේ. කෑල්ලක් තියෙනවා. උදක ප්‍රසාද මාණික්‍ය අරගෙන යන රජවරු නම් ඕන වතුරකට දැම්මා. වතුර ටික පිරිසිදු වුණා. වතුර බිව්වා. ඒ කාලේ දැනුත් තියෙනවා මේ ගල් වර්ග තියෙනවා. අපි කොහොමද දන්නව? ඒව දැම්මාම මඩ හිඳෙනවා. එහෙමනම් ඔබට ඝන අයිස් කැටයක්ව ඉන්න ඔබ දිය වෙලා යන්න ඕන. වායු සංකලනයක් බවට පත් වෙන්න ඕන. වායු සංකලනයක් නෙමෙයි වායු ධාරාවක් බවට පත් වෙන්න. සංකලනයක් වෙලානේ දෙන්නේ. මේක ආයි වාතයක් විශ්වයේ බවට පත් වෙන්න ඕන. ඔබ අයිස් කැටයක් වගේ නෙමෙයි ඔබ සුලන් ධාරාවක් බවට පත් වෙන්න ඕන. දැන් ඔබ ඉන්නේ අයිස් කැටයක් වගේ ඝනීභවණය වෙලාද සුලන් ධාරාවක් වගේද? බොරු කියන අය හිත හංගල බොරු කියන අය නම් ඔව් හඳුන මං ඉන්නේ අර උලඟක් වගේ ඉන්නේ. ඉතින් මගේ ළඟ නෑ නේ වුණා. ඔව් මොකුත් නෑ වගේ. අනිත් පැත්තට ගෙලින්ම කාට හරි පොරෝ පාරක් ගහලා නැගිටින්නේ. කියන්න පටන් ගත්තාම නම් කියන්නේ මට මගේ ළඟ නෑ. ඔව් නෑ. ඔව් මොකුත් නෑ. ඒ හිත හංගල කතා කරනකොට හිත විවෘත කර ගන්න ඕනේ. හිතට බැස ගන්න ඕනේ. අන්න එතනින් තමයි ගිනි කඳු පුපුරන්නේ. ගිනි කඳු එන්නේ හොගාලා ගිනි කඳු පුපුරනෝ පේන්නේ යන්න එතන. හිත වහලා නිවන් දකින්න ලෑස්ති වෙන්න එපා. ඒ තියෙන දේ තියෙන තැනදී තියෙන විදියටම පිළිගන්න. දැන් තේරෙනවනේ? ඔබට තෝරගන්න තියෙන්නේ මේ මොහොතේ මෝඩෙක් වෙනවද සදාකාලික මෝඩෙක් වෙනවද කියන එක විතරයි. හැබැයි මෝඩෙක් වෙන්නම වෙනවා. මේ මොහොතේ අපේ තියෙන වැරද්දක් එළියට ආවම අපි සැලකෙන්නේ කොතනද? නිකන් දුර්වලෙක් මෝඩෙක් බවට පත් වෙන එක නෙවෙන්නේ. හැබැයි මේ මොහොතේ මෝඩෙක් වෙන එක අපිට ලාභයි. සදාකාලික මෝඩෙක් නොවි. ඒ නිසා දැන් මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ තමන් එළියට ඇදලා අරගෙන තේරුම් අරගෙන ඒක හිමින් සැරේ දුරු කරගන්න. හිත හංගලා හිත පස්සට දාලා හිතේ තියෙන වහලා ලෝකයෙන් වසන් කරලා නිවන් දකින්න බෑ. ඒ නිසා බුද්ධලේගේ භෞතික ක්‍රියාකාරකයෙන් නෙමේ බලන්න ඕන චේතනාවෙන් හදවතින් එයා සිතෙන් කොතනද ඉන්නේ කියලා බලන්න ඕන. බුදු කෙනෙක් පෙන්වන්නේ ක්‍රියාව දිහා බලලා නෙමේ මේ මිනිස්සයා වැරදි මේ මිනිස්සයා හොඳයි කියලා කියන්නේ චේතනාව දිහා බලලා. අපේ මිනිස්සු මොකද්ද කරන්නේ? චේතනාව නෙමෙයි. තේරුණා නේද? චේතනාව නෙමෙයි බලන්නේ ක්‍රියාවලිය දිහා බලන්නේ. තේරුණා නේද?
චේතනාව නෙමෙයි ක්‍රියාවලිය දිහා බලන්න. නිසා චේතනාව විතර බුදු කෙනෙක් බලන්නේ. නිසා චේතනාවේ පිරිසුදු භාවය ඉහළටම දියුණු කරගත්ත උත්මය තමයි ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ. ඒ ඇත්තන්ට කරන්න බැරි වැඩක් නෑ. ඕන දෙයක් කරන්න පුළුවන්. ගාක තියෙන ගෙඩියක් කඩාගෙන තැඹිලි ගෙඩියක් වුණොත් බොන්න පුළුවන්. අනුගෙන් අහන්න නැතුව ඔබ ගෙඩියක් කඩාගෙන වුණත් ඒක කන්න පුළුවන්. නමුත් චේතනාව හොඳයි. තේරුණා නේද? චේතනාව හොඳයි. කන්න බොන්න දෙයක් නැත්නම් අර මේ ගිජුලි හිණියෝ බිමට ඇතැරලා දාලා තිබුණ ඇටකටු ටිකක් එකතු කරලා සුප් එකක් හදාගෙන පවා බීලා තියෙන රහතන් වහන්සේලා. ඒතකොට චේතනාව හොඳයි. චේතනාව හොඳයි. චේතනාව නරකක් නෑ. චේතනාව හොඳයි. අර ගන්තරේ හිටපු ගෑනු ළමයි එක පොඩි ස්වාමීන් වහන්සේ කර තියාගෙන ගිහිල්ලා තියෙනවා එහා පැත්තට. කර තියාගෙන ගිහිල්ලා ඒ ගෑනු ළමයව තීලි ඉවරලා ගිහිල්ලා හිටියා. ඉතින් ලොකු හාමුදුරුවෝ කියනවා උනාන්තේ අද කරපු වැඩේ අන්තිම සවුත්තුයි. අර ගෑනු ළමයි වඩාගෙන ආවේ ටිකක් තරුණ ගෑනු ළමයි වඩාගෙන මේ මාව ගන්තරේ මේක හරියට නරක වැඩක් කරේ. ඉතින් සැන්දෑ යාමේ මේ ගෑනු ළමයා මේ පැත්තේ පන්ති ගිහිල්ලා හරි නේද අධ්‍යාපනය ලබා ගන්න හරි ගිහිල්ලා හරි මෙයා තනේ වුණා ගංගාව ගලලා දැන් ගඟෙන් කොහොම හරි ස්වාමීන් වහන්සේලා නේ ගොඩ වෙලා යන්නයි හදන්නේ. ඉතින් මේ ගෑනු ළමයා එතන තියලා ගියොත් එහෙම මොකද වෙන්නේ? එක්ක කොටි එක්කයි. එහෙම නැත්නම් රාත්‍රී බහේ මියයි. එක්ක සීතලෙන් ගල් වෙලා මියයි. එතකොට මේ හේතුන් නිසා බැලුවාම මේ මොහොතේ මොකද කරන්න තියෙන්නේ එකම දේ? ඒ ළමයව කර දියාගෙන යන එක. නමුත් අපේ මිනිස්සු අර සම්ප්‍රදායික විදියට බලන කෙනාව කිව්වා අන්න කර තියාගෙන යනවා. එතකොට මොකද්ද මේ පොඩි ස්වාමීන් වහන්සේ අවබෝධයටපත් වෙච්ච උත්තමයන් වහන්සේ කියන්නේ මම ඒ ගෑනු ළමයා කර තියාගෙන ඇවිල්ලා ගඟෙන් මෙගොඩදී බිම තිබ්බා. ඔබ වහන්සේ තාමත් කර තියාගෙන ඉන්නවා. තේරුණා නේද? තාමත් කර තියාගෙන ඉන්නවා. ඔය වගේ අපේ මිනිස්සු එක එක දේවල් මේ සමාජයේ ද්වේෂ කරන්න හේතු කොච්චර කර තියාගෙන ඉන්නවද කියලා කියන්නේ මට. ධර්මය හොඳට ඉගෙන ගන්නවා කියලා කියන්නේ විනය පිටකය හොඳට ඉගෙන ගන්නවා කියන්නේ වෛර කරන්න කරුණු 1000ක් කර තියා ගන්නවා කියන එක. නැද්ද? වෛර කරන්න කරුණු 1000ක් කර තියා ගන්නවා. සිල් සමාදන් වෙනවා කියන්නේම වෛර කරන්න කරුණු 10ක් කර තියා ගන්නවා දස සිල් සමාදන් වෙච්ච ගමන්. ඒ කියන්නේ අනිත් කෙනා එකක් කඩනවා නම් කර තියා ගන්නවා. බලාගෙන ඉන්නේ. ඉතින් මූණු ලස්සන නෑ. හිත ලස්සන නෑ. ගිනිපත්තු වෙන මේකේ ඉන්නේ. වෙනතුනේ අපි තරුණ කාලේ පොඩි කාලේ පොඩි ස්වාමීන් වහන්සේලා කාලේ ඔය රැයට කන සිද්ධියට ගුටි කාලා ඇති අප්‍රමාණ ගුටි කාලා ඇති. ඉතින් අපිත් කන එක අතාරින්නේ අපිත් කොහොම හරි හොරා කනවා. දැන් ඉතින් පොඩි කොල්ලෙක් හිටියා. ඉතින් හැමදාම අපි ඔය කන එකට ගුටි කාලා තියෙනවා. ගුටි කානකොට මේ කොල්ලටත් දවසක් ගාවත් අපි රැයට කනවද කියලා ගැහුවා නායක හමුදුර. දැන් හැබැයි මේ නායක හමුදුර වයසයි රැයට නායක හමුදුර දොර වහගෙන ඒ නායක හමුදුර කියන්නේ වයසක නායක හමුදුර කෙනෙක් මට නායක හමුදුර ගොඩක් ඉන්න නැත්නම් මොන නායක හමුදුර මේක ගණින් දන්නෙත් නැහැ. ඒ නායක හමුදුර වයසක සායනාසෙලා මේ එක ඉගෙන ගත්ත තැනක මේ රැට චීස් කෑල්ලක් කාලා ඔය ක්‍රීම් කැකර් එකක් කාලා තේ එකක් බොනවා. ඉතින් හමුදුර දී වැඩි ආරේ මේ අසනීප දෙවිච්ච හමුදුර කෙනෙක්. ඉතින් සාධාරණයි. ඉතින් වැරදක් නැහැ. ඉතින් මේ කොල්ල කොහොම හරි දොර හිරින් බලාගෙන ඉඳලා මේක. පාන්න මුට හයියෙන් ගහනකොට පිරිස මැද්දේ හයියෙන් කිව්වා එහෙනම් නායක හමුදුර කන්නේ රැට කියලා කිව්වා. නායක හමුදුර ගාන එක නතර කළා. මුට තව ගැවුවොත් තාපනවා හරි කියයි කියලා නතර කළා. එතකොට ඒක තමයි සම්ප්‍රදාය. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් සමහර අය ඔය පන්සල් වල එහෙම ඈත ඕක තමයි මහා ලොකු ශික්ෂණයේ බවට පත් වෙන්නේ. ඉතින් කේතලේ බත්තු වෙනවා. කේතලේ බත්තු වෙනකොට කාටවත් පේන්නේ නැහනේ. වතුර බොන්නා වගේ නෙවෙන්නේ.
ඉතින් ඕක ඔහොම හොරා කනවා. ඉතින් ඔය කෑම සිද්ධියත් එක්කම බෙල්ල වැලලාගෙන තියෙනවා සමහර අය, සිවුරු ඇරලා ගිහිල්ලා තියෙනවා, පන්සල් වලින් එලවලා තියෙනවා. මම කල්පනා කළා මේ විහාරයේ ඉඳලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙනම බුදුහාමුදුරුවෝ මෙච්චර ම්ලේච්ඡද? බුදුහාමුදුරුවෝ මෙච්චර අමානුෂිකද? ඒ කියන්නේ මූලික අයිතිවාසිකම වන ආහාර පාන ගැනීම, මල මුත්‍රා කිරීම, හුස්ම ගැනීම, නිදා ගැනීම වැනි මෙන්න මේ නින්දට යෑම වගේ මූලික මානව අයිතිවාසිකම් වලට මේ දඬුවම් දෙන මහ බරපතල නීති දාන එච්චර ම්ලේච්ඡ ගතියක් තිබ්බද බුදුහාමුදුරුවෝ ළඟ කියලා මම ඒ කාලේ කල්පනා කරනවා. මට ඉතින් උත්තරයක් නැහැ ඒ පොඩි කාලේදී. මම ඒ වුණාට හිතනවා සමහර වෙලාවට බුදුහාමුදුරුවන්ට මේ බැන තමයි රැයට කන්නේ. මූ අපිට රැයටවත් කන්න දීලා නැහැ නේ කියලා. දායකයොත් එක්ක තරහයි උන් කන්න දෙන්නේ අපිට කියලා බුදුහාමුදුරුවොත් එක්ක තරහයි අපිට මේක තමයි කන්න එපා කියලා තියෙන්නේ කියලා. එහෙම හිතනවා පොඩි කාලේ යම් අය. මං හිතුවේ නෑ එහෙම කියලා තියෙනවා බලන්න මු කන්නවත් දීලා නෑනේ අපිට රැයට කියලා. එහෙම කියනවා. ඉතින් පින්නතුනේ ඒක මහා හොර සිද්ධියක්. ඒ කියන්නේ අපි රැයට කනවා කියන්නේ නිකන් හොඳ මේ රිවිරැස මෙහෙයුම වගේ. ඔයගේ තමයි. ඒ කියන්නේ ලොකු සිස්ටම් එකක් දාලා තමයි අපි කොහොම හරි කෑම කන්නේ. ඉතින් අපිට හිටියා මුස්ලිම් කාර්යයක් හිටියා බොහාරි කියලා. මෑන්ස් තමයි ඉතින් අල්ලගන්න පොඩි කාලේ. ඉතින් මිනිහට කිව්වම බත් පැකට් එකක් ගෙනල්ලා දෙනවා. නැත්තම් මිනිහා ගෙනල්ලා ජනේලෙන් ඕක දාලා යනවා. ඉතින් ඒක කොහේ හරි පඳුරක් පස්සේ හංගනවා. ඕක ගිහිල්ලා අපි හොඳට ගාඩ් එක බල්ලා ඉන්නවද කියලා බලලා අර කුස්සන් එනවා. ඉතින් මහා දෙයක්. ඒක අපේ ශාසනය කොහෙද තියෙන්නේ? මේ ප්‍රඥාව වඩන්න තියෙන ධර්මය, ඥානය වඩන්න තියෙන ධර්මය ඊටාම පටු සිද්ධි දෙක තුනකට මිනිස්සු කොටු වෙලා පොඩි දේවල් එක ගස්ඨනේ වෙවි කාලේ නාස්ති කරනවා. තේරුණා නේද? කාලේ නාස්ති කරනවා. අපේ මිනිස්සුන්ට කන බොන එකේ පැවැත්මේ ඔය දේවල් වල ප්‍රශ්න විසඳ ගන්න බැරුව තාම ඉන්නේ. එතකොට ඒව තමයි පටු බුද්ධි, පටු ඥාන. පටු ඥාන, පටු බුද්ධි, පටු ඥාන තියෙන මිනිස්සු ඉන්නේ. ඉතින් ওই පටු බුද්ධි, පටු ඥාන නැහැ පිටුතුනේ. ගැඹුරු දර්ශනයක් යන කට්ටියට ඊට වඩා මේ සරල පද්ධතියන් වල අර වෛර කරන්න කරුණු 1000 කොළුවේ දාගන්නේ හැම දෙයකම දිහා අත්හැරීමෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ ගැටීමෙන් බලන්නේ අත්හැරීමෙන් බලනවා. තේරුණා නේද? ඉතින් මට මේ ශාසනය යන ගමනේ සිගරට් බොන හාමුදුරුවෝ හම්බ වෙනවා, අරක්කු බොන හාමුදුරුවෝ හම්බ වෙනවා. නොයේකුත් එක විදිහේ හාමුදුරුවෝ හම්බ වෙනවා. ඒ ඕන හාමුදුරුවෝ කෙනෙක් මට හොඳයි. මට එහෙම නරකක් නෑ. මට හැම කෙනාම හොඳයි. ඒව තුළ මම විවිධ දේවල් දකිනවා. එයාට ලැබිච්ච සමාජ සංස්කෘතිය, එයාට ලැබිච්ච පරිසරය, එයාට ලැබිච්ච අධ්‍යාපනය, එයාට ලැබිච්ච ගුරුහරුකම්, එයාගේ ලැබිච්ච පෞල් පසුබිම්, එයාගේ ලැබිච්ච මානසික වේදනා, රෝග මොකක් හරි එකක් මම දකිනවා ඒක දිහා. ඉතින් ගැටෙන්න ඕනේ නැහැ. ඒක ගැටි ඉන්න ඕනේ නැහැ. මගේ ධර්මයක් නම් මං හොයන්නේ. එයත් එක්ක එකතු වෙලා අඩි ගහන්න ඕනත් නැහැ. මම යනවා මගේ දහම් මඟ. මම මගේ ධර්ම මාර්ගය යන. මොකද ධර්ම මාර්ගය කියන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නේ බෞද්ධය අපි ධර්ම මාර්ගය දන්නවා කියලා. කොහොමද හිතාගෙන ඉන්නේ? අපි ධර්ම මාර්ගය දන්නවා, අපි දහම් මඟ යනවා කියලා. දහම් මඟ නෙමෙයි තියෙන්නේ වෛරයේ මඟ, කෝධයේ මඟ, ඉරිසියාවේ මඟ තමයි මේ බෞද්ධය යන්නේ. දහම් මඟ අවදි වෙන්නේ පළවෙනි මාර්ගඥාණයෙන් පස්සේ. එතකම් මෙහා ඊට මෙහා මිනිස්සු දහම් මඟ කියලා යන්නේ වෛරයේ, ක්‍රෝධයේ, ඉරිසියාවේ මාර්ගයේ පමණයි.
යමෙක් හිතාගෙන ඉන්නවනම් මට ධර්මය අවබෝධ වුණාමයිම කියලා හිතන් ඉන්නවනම් යාට අවබෝධය ඇත්තෙම නැහැ. ඒ බලෙන් අල්ලගත්ත අය ඉන්නෝනේ ධර්ම අවබෝධය කියලා. ඒ කියන්නේ මම ධර්ම අවබෝධය නැහැ කියලා ඔබට කිව්වොත් එහෙනම් මාත් එක්ක සටන් කරනවා. මට ධර්ම අවබෝධය නැහැ කිව්වා කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් එයාට නිර්වාණ ධර්මේ නැහැ. තේරුණා නේද? ධර්ම අවබෝධය නැහැ කිව්වහම ඇවිස්සෙනවා නම් එයාට අනිවාර්යෙන් නිර්වාණ ධර්මේ නැහැ. යක්ෂාවේශයක් එනවා නම්. දැන් ඔන්න මගේ ගුරුවරුත් මට කිව්වේ ඒක ආර්ය භාෂාවක් තියෙනවා. ආර්යවතුන්ට විතරක් සාකච්ඡා කරන්න පුළුවන් මැසේජ් යවන්න පුළුවන් භාෂාවක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක තේරෙනවද දන්නේ නැහැ. ඒ කාලෙත් පඬිවරුන්ගේ ස්වාමීන් වහන්සේලාට එහෙම භාෂාවක් තිබ්බා. නිකන් මෙහි ඉන්න මේ කවුරු හරි කොල්ලෙක් කන ගහලා ඉවරලා ඒ කොල්ලට මොකක් හරි වචනයක් කියලා දෙනවා. ඒ කොල්ලට ඒ වචනේ තේරෙන්නේ නැහැ. තේරුණා නේද? කොස් ගෙඩියක් කඩා කිරි නොහලා දුමේ තියාපන් කියලා කියන්න කියලා. දුමේ තියන්න කියලා කියපන් කියලා යවනවා. ඉතින් මේ කොල්ලා හිතන කොස් ගෙඩියක් කඩා කිරි නොහලා දුමේ තියාපන් කියලා ගිහිල්ලා කියනවා. හැබැයි ඕකේ තේරුම දන්නේ අර සාහිණාසලා දෙන්න විතරයි. තේරුණා නේද? ඒ දෙන්න විතරයි දෙන්නේ. අන්න ඒක තමයි গুপ্ত භාෂා. එනනේ සැඟවුණු අර්ථ දෙන গুপ্ত භාෂා. රහසිගත භාෂාවක්. ඔය CID වගේ අර මේ වලත් පාවිච්චි වෙනවලු. ඒකත් එක්තරා ක්‍රමයක්. গুপ্ত භාෂාවල් තියෙනද. ඊටත් එහා ගියපු එකක් තියෙනවා. සැඟවුණු අර්ථ සහිත ආර්ය ශ්‍රාවකයන්ගේ භාෂාව. තේරුණා නේද? ආර්ය ශ්‍රාවකයන්ගේ තියෙනවා. ඉතින් මගේ ගුරුවරයෙක්ගෙන් ගිහිල්ලා අහුවා මේ කට්ටිය ගිහිල්ලා සැකේට ගිහිල්ලා තමයිලාට ගුරුවරයෙකුනුත් අහනවා. ආනන්ද හාමුදුරුවෝ මේ ධර්ම අවබෝධය කරගන්න කියලා කියන්නේ ඇත්තද හාමුදුරුවනේ? දැන් මේ අමු මෝඩෙක් නෑහන්නේ. ඉතින් මේ මෝඩේට මොකක් හරි උත්තරයක් දෙන්න ඕනේ. ඉතින් උන්වහන්සේලා දීපු උත්තරේ තමයි රැවටිලා කියලා කිව්වා. රැවටිලා කියලා කියනවා. මිනිහා අහගෙන ඇවිල්ලා මටත් කියනවා. මං අහවල් ආන්දරගෙනුත් ඇහුවා, ආවල් කෙනාගෙනුත් ඇහුවා. එතකොට කිව්වා ඔබ වහන්සේ රැවටිලා. ඒ කියන්නේ මේ ගස්ටනයක් ඇති කරන්න. මේන් ගිහලා එහාට ගේලන් කියලා එහෙන් කියලාමක් අහගෙන මෙහෙ ඇවිල්ලා කියනවා ගස්ටනවද කියලා බලන්න. නැත්නම් ඔය වගේ කුණු පාස් කරන්න ඕනේ නෑනේ නේද? ඒකම පේනවනේ. හරි. ඒක එයාගේ චේතනාවේ තිබිච්ච එක. මගේ ප්‍රශ්න එකක් නෙමෙයි මේක. ඊට පස්සේ මට කිව්වහම ඔබ වහන්සේ රැවටිලා කියලා කිව්වනේ. මං කිව්වා ඇත්ත කියලා දෙන්නේ. දැන් මිනිහට මොකද තේරෙන්නේ නැහැ මේකේ. මං කිව්වා ඇත්ත කියලා දෙන්නේ. ඒ හාමුදුරුවෝ එතකොට ඇත්තද කියලා දෙන්නේ. ඔව්. තේරෙන්නේ නැද්ද ඒක? නෑනේ. ඇත්ත කියලා දෙන්නේ. වැටිලා. මා තුල දැන් රාත්‍රියක් නැත. උන්වහන්සේ ළඟ දැන් රාත්‍රියක් නැත. ආලෝකයම පමණයි. රය දහවල ඉක්මවා සිටින්නේ. රාත්‍රියක් නැත. තිබෙන්නේ ආලෝකයම පමණයි. වැටිලා. ඉතින් කිව්වා කියලා බලනවා. මං කිව්වා හරි. ඒක තමයි ආර්ය භාෂාව. ඒක තමයි ආර්ය භාෂාව. වැටිලා රාත්‍රියක් නැත. තේරුණානේ? දැන් අවබෝධය නොතිබුණා නම් මා තුළ මම මොකද කියන්නේ? ඕක ආමු කුහකෙක්. ඕක අපි අවබෝධ වුණා කියලා කියන්න කැමති නෑ. ඕක හාමුදුරු කෙනෙක්ද? අමු ආත්මార్థකාමී අපි දියුණු වෙනවට කැමති නෑ. අපි කකුලෙන් අදිනවා. එහෙම කිව්වොත් අපේ ගුරුවරුන්ට අපි නෑ මගේ ගුරුවරයා ශ්‍රේෂ්ඨයි. ඇත්ත කියන්නේ මගේ ගුරුවරයා බොරු කියන්නේ. ගුරුවරයා දන්නවා මේක අවබෝධ නම් මෙයා මේකේ හරි අර්ථය තේරුම් ගන්නවා කියලා. ඒකයි බය නැතුව ඒ පණිවිඩේ වන්නේ. අර මෝඩ මිනිස්සයා ඕක හංගිස්සවනවා කියලාත් දන්නවා.
තේරුණා නේද? ඒ විතරක් නෙවෙයි තව ටික වෙලාවක් ඉඳලා කියනවා එහෙම නෙමෙයි ඒ බණක් කියන වෙලාවේ ඔබ වහන්සේට බැනිල්ලක් පුදුම බැනිල්ලක් බැන්නේ කිව්වා. මම කිව්වා දැන් මේ මිනිස්සයා මේ කුණුවලු අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ මිනිස්සට හැංගිච්ච දෙයනේ. හැංගිලා මොකක් හරි බයිනවා කියලා හරි මොකක් හරි බයිනවා කියලා හැංගිලා. එතකොට මේ මං කිව්වා ඉතින් ඒකට මොකද කියන්නේ කියලා මං කිව්වා මෙහෙම කියන්නේ. දැන් ඔයා ගෙනාපු ওই භාණ්ඩ ටික ඔව් තියන්න මං හදාගෙන නැහැ මේස කැබිනට් හදාගෙන නැහැ. ඔය ගෙනාව තියන්න බෑ කොහේ හරි තියලා තියන්න බෑ රාක්කයක. ඒ නිසා මම මේ කැබිනට් එකක් හදාගෙන මේ මේසයක් හදාගෙන නැහැ ওই භාණ්ඩ තියාගන්න. මගේ කාමරේ හරි එම්ටි කාමරයක් තියෙන්නේ විවෘත කාමරයක්. ඒකේ ඔයාගේ ඔය ගෙනාවු බඩු එකක්වත් තියාගන්න මට විදියක් නැහැ. එතකොට මොකද කරන්න තියෙන්නේ? උන්වහන්සේ කිව්වනම් උන්වහන්සේට මොක ගිනින් දෙන්න. එහෙම නැත්නම් උන්වහන්සේ කිව්වයි කියලා ඔබට හිතෙන විදියට දෙපු ගෙනාලා නම් ඔබතුමා තියාගන්න. තේරුණා නේද? ඔබතුමා නිකන් මවල හදලා ගෙනාපු දේවල් නම් ඒක ඔබතුමා තියාගන්න. ඇත්තටම උන්වහන්සේ කියවන උන්වහන්සේට ඔය ගිනින් දෙන්න. මොකද හේතුව මට ඔය තියාගන්න තැන නැහැ. දැන් ඔය ඇත්තන්ට මොකද කරන්න වෙන්නේ? ඔය ඇත්තන්ගේ වෙනම මේ කබඩ්ස් වෙන් කරලා තියෙන බැනුම් තැම්පත් කරලා තියන්න. කරන නරක දේවල් මට ගැහුවා මට බැන්නා මට මෙහෙම සැලකුවා මට හින්ට් ගැහුවා අර මේව කියලා ඔක්කොම වෙනම කබඩ් එක දාලා දිනවා මම පස්සේ රිටර්න් එකක් දෙන්නම් කියලා. තව තියෙනවා ලස්සන බඩු ගෙනාලාම විසිතුරු බඩු තියන්න දැනුත් තියෙනවා. ඒ වගේම ටික වටින බඩු ගෙනාවම තියන්න තව මොනවා හරි ඔය මේ දැනුත් ඇතිනේ. ඉතින් ඒ වගේ එක එක මේ පෙට්ටි කබඩ්ස් කැබිනට් හදලා තියෙනව නේද ගෙවල් වල. භෞතිකව තිබ්බට කවන්නේ මම කියන්නේ මේ මානසිකව මේ දේවල් ටික නැද්ද ඔය ඇත්ත ළඟ බලන්න ඔබේ කාමරේ මේ දේවල් නැද්ද කියලා බැන්නහම ඒව තැම්පත් කරලා තියන්න ආවල් කෙනා බැන්නකෝ දියන් මේක මන් තියාගන්නම් මේ කබඩේ තියලා අර අහවල් කෙනත් ඔයාට එදා ගහපු හින්ට් එක නැද්ද බලන්න මිනිස්සෙකුට එහෙම ගහනවද කියලා තව පොඩ්ඩක් උලුප්පලක් දීලා අර විස පොන විස මාරු කරන තැපල්කාරයෝ ඉන්නෝනේ ඒ වගේ තැපල් අය ලියුම ගෙනල්ලා දෙනවා ඒ වගේ අය නොදකින් ඒ වගේ මිනිස්සු තේරුණා නේද එකිනෙකාගේ තියෙන කුණු අදිනවා හරියට මෙහාට අර හාමුදුරන්ගේ මේ හාමුදුරන්ගේ අර ගෑනු ගෙනාවේ මේ ගෑනු ගෙනාගේ අරගේ මෙයාගේ කුණු අදිනවා එහෙම කුණු අදින අය වළක්වන්න බෑ. අපි මොකද කරන්න ඕන? අපි ඕව තියාගන්න එපා. ගබඩා කරලා තියෙන තැන් හදාගෙන ඉන්න එපා. එhmenan ආර්ය ශ්‍රාවකයෙක් ළඟ ගබඩා නැහැ. තේරුණා නේද? ගබඩා නැහැ. මට සලකපු අය පිළිබඳවත් මට එහෙම ගබඩාවක් නැහැ. මට නොසලකපු අය ගැනත් මට ගබඩාවක් නැහැ. මට නිନ୍ଦා අපහාස කරන අය පිළිබඳවත් මට ගබඩාවක් නැහැ. මට හිතෙන්නේ ඒ අයටම ඒ සාපේක්ෂිතව ඒ ඇත්තන්ට හිතිච්ච දේ ඒ ඇත්තු කළා. හැබැයි ඒ ඇත්තන්ට කුසලයේ කරපු අයට කුසල විපාකත් අකුසලයේ කරපු අයට අකුසල විපාකත් ලැබෙනවා. එච්චරයි. ඒ කිසිවක් මම ගත්තේ මගේ කරගත්තේ නැහැ. බලන්න බුදු කෙනෙක් කොච්චර ලස්සන ආරාම මොනව ගත්තත් මම කරගත්තේ නැහැ මගේ කරගත්තේ නැහැ ඒ නිසා උන්වහන්සේලා ගසක් මුල තීරණය කරනවා පිරිනුවම් පාන ඒකෙන් පෙන්නනවා නුඹලගේ ඔය රන් මිනි මුතු මැණික් අගේ නැත මම ස්වභාව ධර්මයේම කොටසක් නෙමේ ස්වභාව ධර්මයමයි මම ස්වභාව ධර්මයෙන් ඉපදිලා ස්වභාව ධර්මයේ තුලම ගසක් යට බුදු වෙලා ස්වභාව ධර්මයේ යටතේ යම් තැනක පරිනිර්වාණයටපත් වෙනවා. විවිධ මත තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව විවිධ දේවල් මම අහලා තියෙනවා. අපි ඔබ කාරණයක් දෙකක් තමයි දන්නව ඇත්තේ.
මම පරස්පර කාරණා ගොඩක් අහලා තියෙනවා. ඒවත් යම් තාර්කික බුද්ධියට අපි ගවේෂණය කරන කොහොම හරි ඉතින් වැඩක් නැහැ. බුදුහාමුදුරු කොහොම හරි පිරිනුවම් පෑවා. ඔබ නොසිතූ පැතිත් තියෙනවා. ඒක ගැන බලලා වැඩක් නැහැ. අපි ධර්මය ගැන බලමු. මොකද හේතුව මේ පංචස්කන්ධය කියන එක මේක ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්, වාතයෙන් විනාශ වෙන්න පුළුවන්, ජලයෙන් විනාශ වෙන්න පුළුවන්, උවදුරකින් වෙන්න පුළුවන්, අනතුරකින් වෙන්න පුළුවන්. කොයි වෙලාවෙද මේක බිඳිලා යන්නේ කියලා කියන්න බෑ. අපි හිතාගෙන හිටියේ මහ ලොකු කාලයක් ජීවත් වෙන්න කියලා ඔය වැස්ස වහින පඩියක් ලිස්සුව නම් ඇති. තඩි පිටින් ගෑව නේද? හුසුසුනාව ගැඩුණා, එක්ක ඔළුව වැදුණා, දඩ ගාලා මලා. නමුත් අපි කල්ප කාලාන්තරයක් ප්ලෑන් කර ඉන්නවා. වෛර ගොඩ ගහගෙන ඉන්නවා, ක්‍රෝධ ගොඩ ගහගෙන ඉන්නවා. නමුත් හුස්ම ටික හුලන් ටික යන්න නම් කකුල අඟල් දෙකක් ලිස්සුව නම් ඇති. නැද්ද කට්ටිය පඩිය ලිස්සලා ගිහලා එක තැන් වෙච්ච අය ඉන්නවා, මැරිච්ච අය ඉන්නවා, ඔළුව වැදිලා නැති වෙච්ච අය ඉන්නවා, ඕන තරම් ඉන්නවා. කොයි වෙලාවද කියලා කියන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්කොත් ඉතින් මේ මිනිස්සු මොකද මේ ඉන්න සංකල්පවල පැවැත්මේ ස්වභාවය දැක්කොත් මේ අතිශයින්ම කනගාටුවටපත් වෙනවා. එක්තරා වෙලෙන්දෙක් දෙහා බුදුරජාණන් වහන්සේ දැකලා සිනහ පහල කරනවා. ආනන්ද හාමුදුරුවෝ අහන ඇයි? ආනන්දේ වෙලෙන්ද තව මාස 3කට වෙලඳාම් ප්ලෑන් කරනවා අර සකසමින් ඉන්නවා කිව්වාරයා. ඒ වුණාට අර තැනත්තා අද මධ්‍යහ්නය වෙන්නට කලින් මේ යනවා. යා මාස 3කට ප්ලෑන් කරනවා වෙලඳාම සල්ලි ගණන් කරනවා. ඒත් අද මධ්‍යහ්නය වෙන්න කලින් අරයාගේ ඔළුවේ නහරයක් පුපුරලා යන්නේ නැති වෙනවා. බුදු කෙනෙක් දකිනවා. බුදු කෙනෙක් ඇත්තටම හිටියනම් ඔය ඇත්තන්ට ලොමු දහගැනීවි. මොකද හැම කෙනා මණ්ඩ ගහලා ඔබ අහවල් දවසේ මැරෙනවා, ඔබ අහවල් දවසේ මැරෙනවා, ඔබ අහවල් මාසේ අහවල් අවුරුද්දේ මැරෙනවා, ඔබ අහවල් දවසේ මැරෙනවා කියලා මේම හරියට සාතික ටික දුන්න නම් මම හිතන්නේ 80%ක්ම ඔය කරන කියන දේවල් ටිකෙන් ගොඩක් පල්ලෙහාට යනවා. මොකද හේතුව හරියට දිනේ දන්නේ නැහනේ. දිනේ දන්නේ නැති හින්දා ඔබට දිනයක් හදා ගන්න පුළුවන්. මටත් දිනයක් මම දන්නේ නැතුව හිටියා. නමුත් මම මැක්සිමම් හැදුවා. තේරුණා නේද? දිනයක් දන්නේ නැත්නම් මැක්සිමම් උපරිමයෙන් හදන්නකෝ. ඔබ හිතන අවුරුදු 100න් මැරෙනවා කියලා හිතන්නකෝ. වැඩි ඉවරයිනේ. 100නුත් මැරෙන එකක් නැද්ද? 100ට එහා පොඩ්ඩක් ඉඳීද? එහෙනම් 110ක් හදන්න. මැක්සිමම් හදන්න. ඒකත් සැකන. 110ටත් වැඩි ඉඳී කියලා හිතනවද? එහෙනම් 120ක් හදා ගන්නකො. ඒ කියන්නේ 120ක් කියන අනිවාර්යයෙන්ම යනවා. හරිනේ? මම හිතා ලංකාවේවත් මං තාම මිනිස්සෙක් නම් දැකලා නැහැ 120ක් කෙනෙක්. තාම වෙලා නැහැ. හිත සැකනම් හිත එච්චර ගැලවෙන්නේ නැත්තම් හදාගන්න මේ 120ටම හදාගන්න 125ක් තියක් හදාගන්න. නැත්තම් අර බක්කුල මහරහතන් වහන්සේ වගේ හදාගන්න ඔය 160ක් හදාගන්න වැඩි වෙරයි. එතකොටවත් දන්නව තමන් ගැලවෙලා යනවා කියලා. ඔබේ සිත අවදි කරගෙන ඔබේ සිත විවෘත කරගෙන සිතේ තියෙන ජරාව කුණු තමන් එළියට දාලා තමන් හදවතින් පවිත්‍ර වෙන්න අනුන්ට වෛර කරන්න තියෙන අනුන් එක්ක ගැටෙන්න තියෙන අනුන් එක්ක ඇලෙන්න තියෙන සියලු ගුණාංග අයින් කරන්න. ඇලීම් ගැටින් අයින් කරන්න නෙමෙයි මම කියන්නේ. ඇලෙන්නට හේතු වෙන ගුණාංග අයින් කරන්න. ගැටෙන්නට හේතු වෙන ගුණාංගය අයින් කරන්න. දැන් ඔබට අර ඇලෙනවා ගැටෙනවා කියන එක නතර කරන්න කියන කාරණයට වඩා ගැඹුරු කාරණයක් මේක. ඒකට හේතු වෙන දේ අයින් කරන්න. දැන් උදාහරණයක් වශයෙන්
ගින්නක් ඇති වුනහම ගින්නක් නිවනවා කියන්නේ ඒක වෙනම කතාවක්. නමුත් ගිනි ගන්නට හේතු වෙන දේවල් අයින් කරලා දෙන්න පුළුවන් අපිට වේලාසනේ. අපි පහනක් පත්තු කරනකොට අපි කරන වැඩේ තමයි ඒකට ගිනි ගන්නට පුළුවන් දේවල් ඒ කිට්ටුව තියන්නේ. ගිනි ගන්නට හේතු අයින් කරලා තියෙනවා. තේරුණාද? ඒ වගේ ඇලීම් ගැටීම් අයින් කරන්න නෙමෙයි. ඇලෙන්න ගැටෙන්න වෙන හේතු අයින් කරලා තියන්න. හේතු 1000ක් තියාගන්න එපා. තේරුණා නේද? හේතු 1000ක් තියාගන්න. අන්න ඒකයි මම කරේ. අන්න ඒකයි රහස උනේ මට. මට ඇලෙන්න ගැටෙන්න හේතු තිබ්බේ නැහැ. මං තියාගත්තෙත් නැහැ. ඒ ගැන මොනම හරි මානසික ස්වභාවයකින් බැලුවා. ඉතින් අඟුලිමාල එක්ක ගැටෙන්න තිබ්බනේ බුදුහාමුදුරන්ට. දැන් අඟුලිමාල කරපු පාප කර්මය මේ අපේ හාමුදුරු කෙනෙක් හවසට රැයට කනවා වගේ එකක්වත් අරක්කු ටිකක් බොනවා වගේ එකක්වත් සිගරට් බොනවා වගේ එකක් නෙමෙයි. දැන් අපේ ලංකාවේ තමයි ඔය සිගරට් එකක් හාමුදුරු කෙනෙක් බිව්වොත් එහෙම පාරේ ඇවිදින තැනක හරි කොයි බාහිර තැනක ඒක මහා නිකම් බරපතල සිද්ධියක් හැටියට ගන්නවනේ සිගරට් බොනවා අර හාමුදුරු කියලා. බලන්න තායිලන්තයට ගිහිල්ලා ඕන්දට ප්‍රසිද්ධ ස්ථානවල වාඩි වෙලා ලස්සනට සිගරට් එක වළඳනවා හාමුදුරුවෝ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ගැන මුකුත් හිතන්නේ නෑ. මුන්ට වඳින්න හොඳ නෑ. මුන්ට දාන දෙන්න හොඳ නෑ කියලා හිතන්නේ නෑ. තේරුණා නේද? එහෙම හිතන්නේ නෑ. ඒක දෘෂ්ටිධාරී බව ඇති වුණාම තමයි ඒක හිතන්නේ එහෙම. එක රටවල වල එක සංකල්ප. දැන් බුරුම රටේ තමයි දැඩි විනය සහ දැඩි තියෙන. බලන්න බුරුම රටේට ගිහිල්ලා බයික් පදවන්නේ නැද්ද හාමුදුරුවෝ කියලා? බයික් පදවනවා. වාහනවල යන්නේ උඩ තට්ටුවේ. ඒව නැත්තම් වාහනවල අර මේ ලොරි භාගවල හරි මේ තියෙන දුෂ්කර පළාත්වල හාමුදුරුවෝ ෆුට්බෝඩ් එකේ එල්ලිලා යන්නේ. පාත්‍රේ කරේ දාගෙන ෆුට්බෝඩ් එකේ එල්ලිලා යන්නේ. දැන් මෙහෙ ගියෝ එල්ලිලා ආවෝ අර අංගයාවන්තලා අර පේන්නේ අර මේ ෆුට්බෝඩ් එකේ යන්නේ. නෑ උන්වහන්සේලා භාවනා කරන්න ගියාම භාවනා කරනවා. බයික් එකේ යන්න ගියාම බයික් එකේ යනවා. වාහනේ යන්න ගියාම වාහනේ යනවා. බණ කියන්න ගියාම බණ කියනවා. ගොවිතැන් කරන්න ගියාම ගොවිතැන් කරනවා. දෘෂ්ටිධාරී නෑ. කන්න උයන්න ගියාම කන්න උයනවා. දර බලන්න උනාම දර බලනවා. ඔයත් අහලා තියෙනවද බුදුහාමුදුරුවෝ දර පැලුවා කියලා? අහලා නෑ. ඇයි මේ තුම්බේ ජටිලයන් দমনය කරන්න ගියාට පස්සේ ගිනිහල් ගියේ ඉන්න දීලා බුදුහාමුදුරන්ට කියලා දර බලුව ගත්තේ? දර බලන්න නම් හරි දක්ෂයි. අර හිමුණාට ඒක කියවන්න කියන්නේ අදිෂ්ඨාන බලයෙන් බුදුහාමුදුරු හිතුවාම දර කැලේ ටික ඩොං ගාලා පල්ලා ගියා හැරේ මේ කියලා තියෙන්නේ. අවුත් ඒ පොරෝපරවල වලින් තමයි ගාලා පැලුවේ. හරිද? එතකොට හිතනවා දර බලන්න නම් මෙයා හරි දක්ෂයි. අපි වගේ රහත් නැහැ කියලා හිතා හිටියා. බුදු කෙනෙක් වී කොටලා තියෙනවා. දානි වෙලා තියෙනවා. දර පළලා තියෙනවා. අතිශය දුෂ්කර අවස්ථාවල් වලදී තමන්ගේ මුත්‍රා තමන්ට බොන්න වෙලා තියෙනවා. දැන් වතුර නැත්තම් කොහෙන් මොකද බොන්න සිද්ධ වෙන්නේ? අතිශය වියලි කලාපයක ක්ලාන්තිය වෙලා වැටෙනද තමන්ගේ මුත්‍රා ටික තමයි තමන්ට බොන්න වෙන්නේ. මේ බුදු පියාණන් වහන්සේ අර 16ක්ගේ මලමිනිය ඔතල තිබුණු කණුවත් එක්ක තියෙන ඒ මල පාංශුකුල චීවරය කියලා කියන්නේ පින්නතුනේ මලමිනිය ඔතලා දාන රෙදි කෑලි. පාංශුකුල කරන පස්සේ ඒ රෙදි කෑලි අරගෙන පොරව ගත්ත බුදුහාමුදුරුවෝ. ඒ නිසා ජීවිතයක් ගත්තාම ඒ ජීවිතේ දෙපැත්තම තියෙනවා. දෙපැත්තම තියෙනවා. දැන් අපේ පසුබිමේ ඈත අපේ දුෂ්කර කාලේ දකින්නේ නැහැනේ මේ ධර්මයේ මෙනෙහි කරන කාලේ අපි වේල් කීයක් බඩගින්නින් හිටියද කොච්චර දුෂ්කරතා ඇති වුණාද? එක වේලක් කාලා මෙච්චර කැපවීම කළාද? කොච්චර සෙරප්පු නැතුව පාරේ ගියාද? කොච්චර අවුවේ වැස්සේ තෙමි ගියාද? ඒව දකින්නේ. දැන් මේ පාරේ මම 100,000 වාරයක් පයින් ගිහිල්ලා තියෙනවා.
කාර් වල යන මිනිස්සු ඒ දවස්වල මට මතකයි අපිට වඩා කලින් වාහන තිබිච්ච මිනිස්සු වීදුරුව පාත් කරලා ආමඳුර වහිනව නේද කියලා අහලා ඌ යනවා ආයි වීදුරුව ආගෙන මට දෙන්න ඉදලා එක්ක දාගෙන පළකෝ වීදුරුව පාත් කරලා වහිනව නේද කියලා අහලා යනවා නැද්ද ඒව දිහා බලාගෙන හිටපු මිනිස්සුන්ට එහෙම මිනිස්සුන්ට පුළුවන් ද හාමුදුරු කෙනෙක් වාහනයක යනකොට අන්න අර හාමුදුරු සුපෝගි භෝගී වාහන වල යනවා අර හාමුදුරු මෙහෙම ඇයි මේ මිනිස්සුන්ට බැරිද මේ රටේ ඉන්න මේ කන්න බොන්න නැති වාහනයක් නැති හාමුදුරු කෙනෙක් දිහා බලන්න දවස් 5ක තොරණ ප්‍රදර්ශනය කරන්න ලක්ෂ 20ක් 25ක් 30ක් වේදම් කරනවා ඔය ඇත්ත දන්නවද ඒක දන්නේ දවස් 5යි මෙහෙම බල්බ් ටිකක් දාලා වහලා දානවා මං කියන්නේ ඔය වේදම් කරන සල්ලි වලින් හාමුදුරු කෙනෙකුට වාහනයක් නැති හාමුදුරු කෙනෙකුට වාහනයක් කරන් දුන්නොත් ඌ සදාකාලික ඒ හාමුදුරු අර මිනිස්සයන්ට ගරු කරමින් ඒ වාහනේ වඩිනවද නැද්ද දවස් 5කට ලක්ෂ 25ක් 30ක් වේදම් කරනවා කිව්වම දවස් 5යි යන්නේ ඉතින් මම ඔක සමහර මිනිස්සුන්ට ඔක යෝජනාවක් හැටියටත් කළා ඒව කරන්නේ අපේ මිනිස්සු අර තොරණක් ගහගෙන කුණුහරුප ටිකක් කියන්නේ ඕන. ඒකෙත් ගහන්නේ චුල්ලපදුම ජාතකේ ඒක බල්ලා ගිහිල්ලා ගෑණිට ගහනවා මිනිහා. තෝත් අර චුල්ලපදුම ජාතකේ හිටි ගෑණි වගේ තමයි කියලා. තේරුණා නේද? ඒව මම දැකලම තියෙන ඕන තරම්. වැරදි ආදර්ශ දෙන්නේ. පුඩි ළමෙක් දවසක් කීයතක් අරගෙන යනවා මේ මල්ලිද කොහෙද අයියව කපන්න කියලා. මම දැකලා මං අනික ඒ කාලෙදිම මම පොඩි ළමයෙක්ගෙන් ඇහුවා මම මේ පුතා මේ ඔයාට ඔබ කියලා දුන්නේ කවුද කියලා ඇහුවා. ඒ අර පන්සලේ තියෙන්නේ මොකද්ද? මිනිහා අපාය බලලා. තේරුණා නේද? අපායේ තියෙනවනේ එහෙම කීයත් වලින් ඉරනවා කියලා. මිනිහා ගෙදර අර ලීරන්න තියෙන කීයත් අරගෙන අයියා කපන්න කියලා. අර යන බලනකොට අපි හොඳ දේවල් කියලා දීලා තියෙන්නේ මොකද්ද? නරක ආදර්ශ. අපාය බල්ලා යන මිනිස්සු දිව්‍ය ලෝකේ යන්නේ අපායම කල්පනා වෙලා සමහරලාට අපාය මතක් වෙලා අපාය යන්නේ ඉඩයි. ඒ නිසා බෞද්ධ සමාජයේ sannivedanaya තුල විශාල දුර්වලතා තියෙනවා. පිරිවෙනේ අධ්‍යාපනයේ ඉඳලා පාසල් අධ්‍යාපනයේ ඉඳලා මේ ප්‍රගමනයේ තුල විශාල දුර්වලතා මිනිස්සු ළඟ තියෙන නිසා තමයි මේ විකාශනයේ දුර්වලතා තියෙන නිසා තමයි මේ රට විනාශ වෙන්නේ. අන්‍ය ආගමිකයෝ හරිම කැමති ගුවන් විදුලි බණ ප්‍රචාරය වෙන තරමට. එයි වුන් කල්පනා කරනවා උන්ගේ ජාතිය විනාශ කරන්නේ උම්මයි කියලා. උම්ම මානසිකව වටන්නේ උම්මයි. අපිට හරි ලේසි කියලා. ඒ නිසා කිසිම කෙනෙක් ඔය වෙනත් ආගමික ගුවන් විදුලි බලන වලට හරි මේ එදිරිවාදිකම් කරන්නේ නැහැ. හේතුව උන් දන්නවා අපිම අපි විනාශ කරගන්නවා කියලා. ඒ නිසා මේ විනාශ වෙන ඒ වචන නිසාම සමාජගත වෙලා තියෙනවා. නිෂ්ඵල, නිස්කාරණ, ප්‍රයෝජන නැති දේවල් නිසා ඒවට කියනවා නිෂ්ඵල වචන මොනවා හරි කවුරු හරි කතා කරනවා නම් කියන්නේ ඔබ බන කියන්නේ නැතුව හිටපන්. ඇයි එහෙම කියන්නේ? ප්‍රායෝගික නැහැ, යථාර්ථවාදී නැහැ, විද්‍යාත්මක නැහැ, නිකන් ඕව බන. ඒ නිසා සමාජගතයක් මතුවෙනවා නම් ඒක සාධාරණ සත්‍යයක් තුලින් මතුවෙනවා. ඒ නිසා තමයි මිනිස්සු කියන්නේ ඔබ බන නොකිය හිටපන්. කෙරෙන්නේ නැති වැඩ කතා නොකර හිටපන්. එහෙනම් මහ පොළොවට එන්න ඕන. කෙරෙන තැන, කරන්න පුළුවන් තැන හිට ගන්න ඕන. අනිත්‍යනේ ධර්මයේ තෝර ගන්න ඕන. ඒ නිසා ශක්තිමත් මනසකින්, පදන් වීරයක් ඇති මනසකින් ධර්මයට මුහුණ දෙන්න, කර්මජ නොවන නිර්වාණය අවබෝධ කරන්න. කම්ම නිරෝධාය සංවත්තති. කර්මය ඉක්මෙව්වොත් ඔබ නිවන් දකිනවා. ඔබ නිවන් නොදක සිටීනම් ඔබ කර්මයකට බැඳී ඇති බව වටහා ගන්න. කර්මය ඉක්මවන්න දෙපයින් නිවනට යා නොහැකිය.
ලෝකයේ අග්‍ර ඉන්දෙකට අවසානයේට දෙපයින් යා නොහැකි. නමුත් අවසානයේට නොගෙහින් නිවන අවබෝධ කරන්නත් බෑ. කළ නොහැකි. අවසානට යන්නේ නැත්නම් නිවන් අවබෝධ කරන්නත් බෑ. හැබැයි දෙපයින් නිවනට යන්නත් බෑ. ඔන්න ඔබට ලැබෙන අභියෝගය. ලෝකේ එන්ඩෙකටම යන්න ඕන. එන්ඩෙකට යන්නේ නැත්නම් නිවන් අවබෝධ කරන්න බෑ. හැබැයි දෙපයින් ලෝකේ අවසානට යන්නත් බෑ. ආකාශේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ. අහසේ පිය සටහන් නැත. ඒ මෙන්ම ශ්‍රමණයෝ ළඟ සටහනක් නැත. එහෙනම් සටහනක් ඇති නිවනක් හොයන්න එපා. සටහනක් නැති නිවන, කර්මජ නොවන නිවන. තේරෙන්නේ නැත්තම් මට කරන්න දෙයක් නැහැ ඒක. ඔබේම බුද්ධියේ ඔබට පිළිසරණ පිණිස පවතිවා. හැම දිනකටම තිරුවන් සරණයි. සුවපත් වේවා. අද දවසේහි පින් ඇති දායකත්වය දරනු ලබන්නේ හසිත විජේසේකර පින්වත් මැතිතුමා. එතුමාගේ ප්‍රධාන ප්‍රාර්ථනාවක් හැටියට ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනය, ශාසනික කටයුතු කරන්නට ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම හදිසියේ රෝගාතුර වූ එතුමන්ගේ මෑණියන් වන RMAK විජේරත්න මාතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. එමෑණියන් වහන්සේට ධර්මයේ ආශිර්වාදයක් වේවා, ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා අප මේ මොහොතේ සෙත් ප්‍රාර්ථනා කරනවා. පැමිණ තියෙන රෝග ආබාධ වලින් මිදී ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සැලසේවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා 1995 11 වෙනි මාසේ 2 වෙනි දින අප අතරින් සමුගත් AMHB විජේසේකර පියාණන් පින් අනුමෝදන් කිරීමට සහ ඒ වගේම නුගවැල වෙසූ ලීලා කුමාරි හාමි RM ලොකු බණ්ඩා දෙපළටත් RM රම් බණ්ඩා හා පුංචි මැණිකේ යුවලටත් මහින්ද ගොපල්ලව පින්වත් මහතාටත් නිර්වාණ අවබෝධය කර ගැනීම උදෙසාත් ඒ වගේම යහපත් උප්පත්ති භාවයන් සසර ලබන්නට මේ පුණ්‍යානුමෝදනාව පින්පනුරක් වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඒ ඇත්තන්ට ඒකාන්ත වශයෙන්ම මේ පින් අනුමෝදන් වී ඒ ඇත්තෝ සැපවත් වේවා, සසරින් දුකින් අත මිදේවා, සැපෙන් සැපයටපත් වේවා, ධර්මයෙන් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, පින් අනුමෝදන් කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර සුදේශ් ඉදවල පින්වත් මහත්මාණන්ටත් ඒ බිරිඳ වන ශ්‍රියානේ හේරත් හා දරු දෙදෙනා වන චමත්නි සෙනිත යන දූ දරුවන් මාඩෙල් මැණිකේ මැදිවත්ත හා TB හේරත් යන දෙපළටත් ලොව වෙසෙන සියලුම අසනීප පීඩාවන් වලින් දුක් විඳින හැම දිනාටමත් ඒ දුක් කරදර වලින් මිදී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්මයේ පිහිට ආරක්ෂාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ දායකත්වයේ දැක්ුවේ ඒ හසිත විජේසේකර පින්වත් මැතිතුමා. එතුමාගේ සත් ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධිමත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ඉෂ්ඨකාමී දිව්‍යෝ පින් අනුමෝදන් වේවා. ඒ වගේම නම් සිහිපත් කළ ධර්ම ශ්‍රවණය කළ ඔබ අප හැම දෙනාගේම සසර ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා. සසරින් සැනසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබටත් මෙවැනි ධර්ම දේශනා දායකත්වයක් දැරීමට හැකියාව තියෙනවා. අප සම්බන්ධ කරගන්න ආයතනයේ දුරකථන අංකය. එයින් ඔබගේ උපන්දිනය වෙනුවෙන් ඒ වගේම මේ පරලෝකීය ඥාතීන් වෙනුවෙන් සසරින් සැනසීමක් ලැබීම පිණිස මේ දහම් කුසල බලය අනුමෝදන් කිරීමෙන් සිත සතුටු කරන්න පුළුවන්. හැම දිනාටම ප්‍රාර්ථනීය උතුම් නිවන අදාදම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සම්මා සම්බුදු සරණ වේවා. සෝපත් වේවා. සෝපත් වේවා. සෝපත්